ආයුබෝවන් දුවේ පුතේ අද අපි එකතු වෙලා ඉන්නේ 9 ශ්‍රේණිය තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන විෂයේ ඔයාලට ඉගෙන ගන්නට තියෙන තව අලුත්ම පාඩමක්. මෙතෙක් ඕගොල්ලෝ කවදාවත් ලබාපු නැති අත්දැකීමක් අද මේ පාඩමෙන් ගන්නයි හදන්නේ. අද මේ පාඩමේ නම ශුද්‍ර පාලක භාවිතය. එහෙම නැත්නම් use of microcontrollers කියලා මේක හඳුන්වනවා. දැන් මේක ඇත්තටම ටිකක් ඔයාලට මේ අමුතු දෙයක් වගේ දැනුණා වුණාට හැබැයි ඔයාලා නොදැනුවත්ව ඔයාලගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදීත් මේවා භාවිතා වෙනවා. හැබැයි ඒක වුණේ කොහොමද කියන එක තමයි ඔයගොල්ලෝ මෙච්චර කාලයක් දැනන් හිටියේ නැත්තේ. සහ ඒවා නිර්මාණය කරන එක ඔයාලටත් කරන්න පුළුවන්. හරි? හැබැයි ඉතින් සමහර පොඩි පොඩි උපාංග ටිකක් අපිට අත්‍යවශ්‍ය වෙනවා මේ වගේ දේවල් වලදී. නමුත් අපිට මේ වෙලාවේදී උපාංග නැතුවත් ඒක අන්තර්ජාලය ඔස්සේ අපිට ඒ වගේ දෙයක් නිර්මාණය කළා අත්හදා බලලා ඒකේ ප්‍රතිඵලය කොයි වගේද කොහොමද ඒවයි ක්‍රියාකාරීත්වය කරන්න කියන එක අපිට බලා ගන්න පුළුවන් මේ පාඩමෙන්. දැන් අපි චුට්ටක් හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. දැන් සාමාන්‍යයෙන් ඔය මේ ඔයගොල්ලෝ දැකලත් ඇති සමහර වීදි ලාම්පු එහෙම තියෙනවා. ටිකක් ඔය දවල් කාලෙත් දැල් වෙනවා නේද? ගොඩක් වෙලාට ඒවයි ස්විච් එහෙම ඉතින් ඔය මේ අතින් මැනුවලි අපිට ක්‍රියාත්මක කරන්න වෙන නිසා. ඉතින් සමහර වෙලාවට අපිට ඔය අමතක වුණොත් එහෙම නේද? ඉතින් ඇත්ත වශයෙන්ම මේක හරි අපරාධයක් නේ එක අතකින් බලද්දී. ඒ වගේ ක්‍රියාකාරකමක් කරනකොට අපිට බැරිද ඕක ඇතරම සංවේදකයක් එහෙම යොදලා ඒ වගේ වැඩක් කරන්න? මම කියන්නේ දැන් පාරිසරික වෙනස් වීම එක්ක දැන් ඔය කියන්නේ දවල් කාලේ ඉර එළිය වැටෙනකොට ලයිට් එක ඕෆ් වෙන්න ඕනේ. හරිද? රාත්‍රී කාලේ අඳුර වැඩි වෙනකොට ලයිට් එක ඔන් වෙන්න ඕනේ. හරි? අන්න ඒ වගේ ක්‍රියාවලියක් ඔතන සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම සාමාන්‍ය විදිහට දැන් දත්තයක් අපි ලබා ගන්නවා ආලෝක තත්ත්වය කොයි වගේද කියලා. ඊට පස්සේ ඒකෙන් සකස් කරලා ප්‍රතිදානයක් ඇටියට ආලෝකය අඩුයි නම් බල්බ් එක දල්වනවා, ආලෝකය වැඩි නම් බල්බ් එක ඔෆ් කරනවා. හරිද? එතකොට ඔය අර ආදාන ප්‍රතිදාන ආදාන සකසනය ප්‍රතිදානය කියන්නේ input process output ඔය කියන steps තුනම තමයි උතන්ට ඔය යන්නේ. හරිද? එතකොට මේ සකස් කිරීම සිද්ධ කරන උපාංගයට තමයි ඇත්තටම අපි මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක්. එහෙම නැත්නම් ශුද්ධ පාලකයක් කියලා අපි ඒක යොදාගන්නේ. එතකොට ඒක හරහා ඒවයි තියෙන විවිධ සංවේදක. එහෙම නැත්නම් sensors තියෙනවා. අපිට ඒවා ඔස්සේ තමයි මේ හැම දෙයක්ම කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ආලෝකය පිළිබඳ සංවේදකයක් තමයි දැන් ඔය මම කතා කරපු උදාහරණෙට අත්‍යවශ්‍ය වෙන්නේ. තව ඔය තියෙනවා චලනය පිළිබඳව සංවේදක, උෂ්ණත්වය පිළිබඳව සංවේදක, ඔය වගේ ගොඩක් දේවල් භාවිතා වෙනවා. ඒවත් එක්ක තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් අද ඔයාලා සාමාන්‍ය එදිනෙදා දකින උපකරණවල ඇත්තටම මේ වගේ සංවේදක තියෙනවා. හරි? ඉතින් දැන් අපි බැලුවොත් ඒවා මොනවද කියලා දැන් ඔයාලගේ වැඩ පොතේ තියෙනවා ඒ වගේ ක්‍රියාකාරකමක් 4 අපි චුට්ටක් ඒ හරහා උදාහරණත් එක්ක බලමු. දැන් අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. එදිනෙදා ජීවිතයේ සංවේදක මගින් දත්ත ලබාගෙන ශුද්‍ර පාලක මගින් පාලනය කරමින් නිර්මාණය කළ හැකි උපකරණ ලයිස්තුගත කරන්න කියලා. දැන් මෙතන උදාහරණ දෙකක් දීලා තිනවා. ගොවි පොලකට සතෙක් හෝ පුද්ගලයෙක් හෝ රහසිගතව ඇතුළු වන්නේ දැයි දැනුම් දීමට නිම වූ උපකරණ. ඊළඟට අලි ඇතුන් ගම්මාන වලට ඇතුල් වන්නේ දැයි දැන ගැනීමට නිම වූ උපකරණ. ඔව් ඒ වගේ අපිට ටිකක් සමීප අත්දැකීම් ලබා දෙන තවත් උපකරණ බලන්න මොනවද තියෙන්නේ. මෙන්න තියෙනවා. දැන් එකක් තමයි සූර්ය බල ශක්ති වීදි ලාම්පු. හරිද? වීදි ලාම්පු කිව්වහම මෙතන මේ ස්ට්‍රීට් ලෑම්ප්ස් සාමාන්‍යයෙන් අර රාත්‍රී කාලේ දැල් වෙන ඒවත් එක්ක තමයි එතන වෙන්නේ. හැබැයි තව තියෙනවා ඔය ට්‍රැෆික් ලයිට්ස් පවා. ඒ කියන්නේ සංඥා ලාම්පු. ඒවා වුණත් අද කාලේ මේ සෝලාර් පවර්ස් වලින් භාවිතා කරන ඒවා තියෙනවා. ඊට අමතරව මයික්‍රෝවේව් වුණුන් දැන් ඔය උෂ්ණත්වය ඒ දේවල් දැන් ටයිමර් එකත් එක්ක ගිහිල්ලා දැන් ඒවා හරියටම අවසාන වුණායින් පස්සේ කාලය අවසන් වුණායින් පස්සේ මයික්‍රෝවේව් එක ඕෆ් වෙනවා. අන්න ඒ වගේ දේවලුත් ඇත්තට මේක ඇතුලේ ඔය වගේ සෙන්සර්ස් භාවිතා වෙනවා. ඊළඟට නිවසක සොර සතුරු වදුරු හඟවන පද්ධතිය හෝම් බර්ග්ලරි ඇලාම් සිස්ටම් එකක්. කවුරු හරි පුද්ගලෙක් ද රාත්‍රී කාලයේ ඔයාගේ ගෙදර අවට සැරිසරනවා නම්
හරිද? මොකක් හරි චලනයක් සිද්ධ වෙච්ච ගමන් එලාම් එකක් වදිනවා. එතකොට ඒකේ තියෙන්නේ මොකද්ද? අර චලනය පිළිබඳව සංවේදක භාවිතා කරලා එහෙම නැත්නම් motion sensors භාවිතා කරලා මේ වගේ පද්ධති නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට ස්වයංක්‍රීය දියෝදන යන්ත්‍ර, ඒ කියන්නේ automated washing machines. ඔව් ඒවත් දැන් එහෙම යොදා ගන්නවා. ගොඩක් වෙලාවට ස්පින් මේ රෙදි ටික හොදලා කරලා ඉවර වෙලා 3 පාරක් විතර ස්වයංක්‍රීයව ඒක වේලනවා. ස්පින් එකට දාලා වේලලා ඔක්කොම කරලා තමයි අපිට අවසානයේදී එඩිට් ගන්න. හැබැයි අර අදාළ කරන ඉන්පුට්ස් අපි හරියටම ලබා දෙලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි fire detection and safety devices. ඒ කියන්නේ ගිනි හඳුනා ගැනීම සහ ආරක්ෂිත උපාංග කිව්වහම දැන් මේ ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඕනෑම සමහර ගොඩනැගිලි වල ඔයගොල්ලෝ දැකලා ඇති මේ අර ගින්නක් හටගත්තාම කියන්නේ දුමක් ආවොත් එහෙම දුමක් හටගත්තොත් ටක් ගාලා ඒ අවශ්‍ය කරන අර ජලය ඒ වගේ දේවල් ගිනි නිවන උපකරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ටිකක් දන්න කියන දෙයක් තමයි සුහු ජංගම දුරකථන. ඔව් ස්මාර්ට් මොබයිල් ෆෝන්ස් වල දැන් මේ වගේ මේ දේවල් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ඔයාලා ජංගම දුරකථනයේ භාවිතා කරලා ටිකක් ඔයාලගේ ඇහැ ඉවතට ගත්තයින් පස්සේ ටිකක් වෙලා යනකොට ස්ක්‍රීන් එක ඕෆ් වෙනවා. නේද? ඒ කියන්නේ එතනත් ඇත්තටම ජංගම දුරකථනයේ ඇතුලේ පොඩි සෙන්සර් එකක් තියෙනවා. ඔයාලා ඒ ජංගම දුරකථනය දිහා බලාගෙනද ඉන්නේ කියන එක. ඔයාලා වෙනත් දිශාවක් දිහා බලාගෙන ඉන්නවා නම් එයා හිතනවා මේ වෙලාවේදී මම අයිඩල් වෙන්න ඕන කියන එක. ඒක තමයි එතන වෙන්නේ. ඊළඟට ස්මාර්ට් රිෆ්‍රිජරේටර්ස් එහෙම නැත්නම් සුහුරු ශීතකරණ. ඒ කියන්නේ මොකද? ඔව් එතන වෙන්නේ අත්ත වශයෙන්ම දැන් අපේ ශීතකරණයේ යම් යම් ආහාර පාන ද්‍රව්‍ය පිළිබඳව අපේ ජංගම දුරකථනයත් එක්ක සම්බන්ධතාවය ඒකේ තියාගන්න පුළුවන් මේ කන්ට්‍රෝල් එක. එතකොට අපිට සාමාන්‍යයෙන් අද දවසේදී තියෙන කෑම බීමත් එක්ක මොනවද කන්න පුළුවන් කෑම ඒ වගේ දේවල් වල යම්කිසි අදහසක් ලබා දෙනවා. හරි? දැන් ස්මාර්ට් ෆ්‍රිජර්ස් දැන් ගොඩකට ලංකාවේ දකින්න එච්චරම නැති වුණත් සාමාන්‍යයෙන් ඒ වගේ දල අදහසක් දෙන්න පුළුවන් අපිට මේ උදාහරණයක් හැටියට ගත්ත හැකි. හරිද? ඉතින් ඒ වගේ එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන බොහෝ පාංගල තියෙන. ඒ වගේම තමයි රථ වාහනවල විශේෂයෙන්ම දැන් කාලේ ගොඩාක් රථ වාහන ඔයගොල්ලෝ දැකලා තියෙනවා ටිකක් නවීන මෝටර රථවල වහිනවා නම් වැස්සක් එනවා නම් ස්වයංක්‍රීය වයිපර් ක්‍රියාත්මක වෙනවා. අඳුර වැටෙනකොට ස්වයංක්‍රීයව ආලෝකය කියන්නේ ලයිට්ස් ඔන් වෙනවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඉතින් ගොඩාක් අපිට ඒවයේ වටිනාකමක් තියෙනවා. මේ වගේ සංවේදක උපකරණ භාවිතා කරලා ඉතින් මේවා ඔක්කොම පාවිච්චි වෙන්නේ මොකක් කරාද? ඔව් ශුද්ධ පාලක පරිපථය එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝලර් සර්කිට්ස් භාවිතා කරලා. හරිද? මේ උදාහරණ කිහිපයක් මම මේ ක්‍රියාකාරකම 4කට යොදලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් දැන් මොකක්ද ඇත්තටම මේ ශුද්ධ පාලකයක් කියලා කියන්නේ. මේක ඇත්තටම පොඩි චිප් එකක්. හරිද? පොඩි චිප් එකක්. මේක ඇතුලේ ඇත්තටම තියෙනවා මධ්‍යම සැකසුම් ඒකකයක්. හරිද? මධ්‍යම සැකසුම් ඒකකයක් තියෙනවා. හරි? ඊට අමතරව එයා තමයි ඔය සකස් කිරීම කරන්න ඉන්පුට් එක අනුව. එතකොට මෙමරි එකකුත් තියෙනවා. හරි? මෙමරි එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ පරිගණකයක තියෙන RAM එකක් වගේ වැඩ කටයුත්තක් එයාත් කරනවා. ඒකට හේතුව තමයි දැන් මෙතන තියෙනවා RAM එකක් වගේ කියලා කියන්නේ සාමාන්‍ය විදුලි බලය ලැබුණාම මතකය තියෙනවා. විදුලි බලය නැති වුණොත් මතකය ඉවත් වෙලා යනවා. එහෙම එකකුත් අපේ පරිගණකවලත් භාවිතා වෙනවා. දැන් RAM එකේ ස්වභාවය යන්නේ ඒකයි. හරිද? එතකොට මේ ඇත්තටම මේ මෙමරි කියන එක කොටස් දෙකකින් සමන්විත වෙනවා. නශ්‍ය නොවන මතකය සහ නශ්‍ය මතකය. ඒ කියන්නේ non volatile memory, volatile memory. එතකොට මේ non volatile memory කියලා මෙතන අදහස් කරන්නේ විදුලිය නොමැති වුණත් ඒකේ මතකය නොවෙනස්ව පවතිනවා. නොමැකී තියෙනවා. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ ගොඩක් වෙලාවට මේ ශුද්ධ පාලක එහෙම නැත්නම් මයික්‍රෝ කන්ට්‍රෝල් එකකට මේ චිප් එකට අපි යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක් දාන්න ඕනේ, කෝඩ් කරලා දාන්න ඕනේ, ෆීඩ් කරන්න ඕනේ. එතකොට තමයි ඒක අනුව තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයා අද මේ කන්ට්‍රෝල් මේ මෙමරි චිප් එකට කෝඩ් එකක් දාලා ඒකේ ක්‍රියාකාරීත්වය එහෙම දුන්නාට පස්සේ ඊළඟ සැරේ ඔයා ආපහු නැවත ඒ උපකරණ ටික නැවත සවි කරලා එකපාරටම පවර් දුන්නොත් අර තිබ්බ ප්‍රෝග්‍රෑම් එකම තමයි නැවත ධාවනය වෙන්නේ. ඒ කියන්නේ කලින් පවර් දුන්නා, ඒකේ ප්‍රෝග්‍රෑම් කළා, ඊට පස්සේ පවර් ගැලෙව්වා. තව දවසක් දෙකක් තුනක් ගිහිල්ලා ඔයා නැවත පවර් සම්බන්ධ කළාම මොකද වෙන්නේ? ඔව් එතකොට සිද්ධ වෙන්නේ නැවතත් අර තිබ්බ ප්‍රෝග්‍රෑම් එකම ධාවනය වෙනවා. ඒ කියන්නේ ඒ කාලය තුල මතකය
ඉවත් වෙලා නැහැ. ඒ කියන්නේ ඒක නශ්‍ය නොවන. ඒ කියන්නේ නශ්‍ය කියන්නේ නැසෙනවා කියන එක නැසිලා නැහැ. non volatile. දැන් තවත් මතකයක් තියෙනවා. ඒකේ ප්‍රතිවිරුද්ධ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ විදුලි බලය නොමැති වුණොත් ඒ මතකය නැති වෙලා යනවා. හරිද? දැන් ඇත්තටම අපේ පරිගණකයේ තියෙන random access memory හරිද? එහෙම නැත්නම් RAM එකේ ක්‍රියාකාරීත්වයත් මෙන්න මේ විදිහට තමයි. එතකොට ඇත්තටම මේ චිප්ස් ඇතුලේ නශ්‍ය නොවන මතකයක් වගේම නශ්‍ය මතකයකුත් ඒහා සමානවම තියෙනවා. හරිද? ඒහා සමානවම නශ්‍ය මතකයකුත් තියෙනවා. හරි? සමහර දත්ත සහ උපදේශ ඒ විදියට తాවකාලිකව රඳවා ගන්නවා. ඊට පස්සේ මෙමරි එක ඒ කියන්නේ විදුලි බලය අයින් කරොත් ඒක නැති වෙනවා. එතකොට පද්ධති හෝරා සිස්ටම් ක්ලොක් කියලා කියන්නේ දැන් සමහර වෙලාවට හැම පරිගණක පද්ධතියක් එක්කම තියෙන කොටස් එක්ක එකිනෙකට සම්බන්ධව වැඩ කටයුතු කරන එක තමයි එයා කරන්නේ. සිස්ටම් ක්ලොක් කියන්නේ අන්න ඒකයි. එතකොට පර්යන්ත උපාංග කියලා කියන්නේ පෙරිෆරල්ස් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපි පෙරිෆරල් කියන වචනේ අපි මීට කලින් පාඩම් වලදීත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ බාහිරින් මේ මධ්‍යම සැකසුම් ඒකකයට සම්බන්ධ වෙන සියලුම උපාංග අපි හඳුන්වනවා මේ පරිගණකවල පර්යන්ත උපාංග කියලා. ඒහා සමානවම පුතේ මේ මෙමරි චිප් එකටත් බාහිරින් සම්බන්ධ කරන උපාංග තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට පොඩි එක සෙන්සර්ස් හරිද? ඊළඟට ඔය LED බල්බ් අපිට දැන් ඉස්සරහට පොඩි ක්‍රියාකාරකම් එක්ක මේවා දැනගන්න පුළුවන් වෙයි. එතකොට ඒ වගේව සම්බන්ධ වෙන්නේ මොනවා හැටියටද? මේ මෙන්න මේ මේ peripheral devices එහෙම නැත්නම් මේ පර්යන්ත උපාංගات එක තමයි අපි මේවා සම්බන්ධ කරන්නේ. එතකොට ඒවා ලබා ගැනීම සඳහා ඒවා ඉන්පුට් එක ලබා ගන්න තුඩු වගේ දේවල් භාවිතා කරනවා මේ එක එක ශුද්ධපාලක පරිපත පිහිටලා තියෙන සර්කිට් බෝඩ්ස් වල. හරි? අපි ඊළඟට බැලුවොත් මෙන්න මේක මොකක්ද කියන එක සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ සමාගම් අපිට හඳුන්වලා දීලා තියෙනවා මෙන්න මේ වගේ කොහොමද ශුද්ධපාලක පරිපත නිර්මාණය කරලා තියෙන සමාගම් කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වගේ මේකේ ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා. එකක් තමයි සිංගල් බෝඩ් කම්පියුටර්. ඒ කියන්නේ තනි පෝරු පරිගණකයක්. ඒ කියන්නේ තනි පෝරු පරිගණකයක් කියලා කියන්නේ එක බෝඩ් එකක් සර්කිට් බෝඩ් එකක් උඩ මෙමරි එක ඉන්පුට් අවුට්පුට් ඒ වගේම මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ඔක්කොම ටික එකට එකතු කරලා තියෙන කම්පියුටර් එකක් හැටියට අපි ඒක පාවිච්චි වෙනවා. හරිද? සාමාන්‍ය ලැප්ටොප් එකක් වගේ තමයි ඒක භාවිතා වෙන්නේ. හරි? දැන් රාස්බෙරි කියන සමාගමෙන් ඒ වගේ එකක් නිර්මාණය කරලා තියෙනවා කිට් එකක්. අපි ඒක හඳුන්වනවා තනි පෝරු පරිගණකයක් විදියට. ඊළඟට තනි චිපේ පරිගණකය. එහෙම නැත්නම් සිංගල් චිප් කම්පියුටර් කියලා හඳුන්වනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඇත්තටම එක IC එකක් දැන් ඔයගොල්ලෝ මෙන්න මේ දැක්කා වගේ මේ තියෙන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එකක්. මෙන්න මේ වගේ එකක් ඇතුළට ඔක්කොම RAM එකයි මේ ඉන්පුට් අවුට්පුට් ඒ RAM මේ මධ්‍යම සැකසුම් මේක මේ මොකද්ද ඒ CPU එක. හරිද? CPU ඉන්පුට් අවුට්පුට් RAM මේ කොටස් හතරම පුතේ ඇත්ත වශයෙන්ම අපි මෙතන කතා කරමු මේ සියලුම කොටස් හතර මෙන්න මේ වගේ එක චිප් එකක් ඇතුළට යොදලා තියෙනවා නම් ඒක අපි හඳුන්වනවා තනි චිපයේ පරිගණකයක් කියලා. දැන් ආඩුයිනෝ කියන්නේ අන්න ඒ වගේ එකක්. දැන් ඕක ටිකක් අපි පැහැදිලි කරගමු. මෙන්න රූප සටහන් මම ඔයාලට පෙන්නනවා. මේ ඔයාලට දකින්න ලැබෙන මයික්‍රෝබිට් කියන වර්ගය මේ උදාහරණයක්. මේ මයික්‍රෝබිට් කියලා කියන්නේ ඇත්තට මෙන්න මේ හා සමානවම අපිට දක්නට ලැබෙන බෝඩ් එකක්. ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට මේ සිංගල් බෝඩ් කම්පියුටර්ස් වලට මේක ඇත්තටම හොඳ උදාහරණයක්. මේකේ ඉන්පුට් අවුට්පුට් RAM CPU මේ හතරම මේ බෝඩ් එක ඇතුලේ පිහිටලා තියෙනවා. හරිද? තනි බෝඩ් එකක් ඇතුලේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේක ඉදිරිපස සහ පිටුපස දෙපැත්තෙම තියෙනවා. BBC කියන ආයතනය ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ සාමාන්‍යයෙන් British Broadcasting Corporation කියන එක තමයි. ඇත්තටම එයාලම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? මේ BBC කියන ආයතනයම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඉදිරිපස සහ පසුපස කොටස් කිහිපයක්ම තියෙනවා. අපි ඒක දැන් ඉදිරියට හඳුනා ගමු. මෙන්න තියෙනවා ආඩුයිනෝ කියලා අර මම කිව්ව එක. එතකොට මේ ආඩුයිනෝ කියන එකේ මෙන්න මේ චිප් එකක් ඇතුළට තමයි මේ ආකාරයේ මේ ඉන්පුට් අවුට්පුට් RAM
ඒ සියල්ලම ඇතුළට මේකේ ගබඩා කරලා තියෙන්නේ. හරි මේ තියෙන රාස්බෙරි එක. හරිද? එතකොට මේක තනිපෝරු පරිගණකයක්. හරි. එතකොට දැන් මේ රාස්බෙරි සහ මයික්‍රෝබිට් කියන්නේ ටිකක් එක වගේ ගතිගුණ තියෙන දෙකක්. ආඩුයිනෝ තනි චිප් පරිගණකයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. හරි. ඉතින් ඔයාලට මේ විෂයදී අතර මේ පාඩමේදී මයික්‍රෝබිට් එක සහ ආඩුයිනෝ කියන දෙක තමයි ඔයාලා ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සිංගල් බෝඩ් එකයි සිංගල් චිප් එකයි දෙකම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හොඳ අපි දැන් බලමු මයික්‍රෝබිට් එකේ කොහොමද මේ වගේ ශුද්ධපාලක මොඩියුල් එක තියෙන්නේ කොහොමද කියන එක. මේකේ දෙපැත්තක් තියෙනවා ඉදිරිපස සහ පසුපස. දැන් ඉදිරිපස ගත්තොත් මේක ඇත්තටම පුතේ ඔයාලට වෙනම මිලදී ගන්න තියෙන එකක්. නමුත් දැන් අපිට ප්‍රායෝගිකව මේ වගේ දෙයක් කරන්න හැම පාසලකටම අමාරුයි. ඒක නිසා අපි මේකේ සිමියුලේෂන්ස් එහෙම නැත්නම් virtually ඒ කියන්නේ සැබෑ ලෙස නොවුණා වුණත් අපිට පුළුවන් මේක ඇත්තටම අන්තර්ජාලය පහසුකමක් තියෙනවා නම් ඔයාලට මේක අත්හදා බැලීම කරන්න පුළුවන්. හරි. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ මයික්‍රෝබිට් එකේ අපිට ඉස්සරහින්ම දකින්න ලැබෙන ඒවා පිළිවෙලින් බැලුවොත් මේ අංක 1 කියන එකේ මෙන්න මේ A සහ B කියලා බටන්ස් දෙකක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. A සහ B. හරිද? මේක ඉස්සරහා මේ පිටිපස්ස අපි හඳුනාගන්නේ ඉස්සරහා පැත්ත මෙන්න මෙතන තියෙන මේ විදිහට LED බල්බ්ස් තියෙනවා මෙන්න මේ විදිහට 25. හරිද? මේ චූටි LED බල්බ්ස් 25ක් තියෙනවා. මේක තමයි අවුට්පුට් එක අපිට ලබා දෙන්නේ. ඔයාට මෙන්න මේ පැත්ත තමන්ගේ පැත්තට තියාගත්තොත් මේක තමයි ඉදිරිපස්ස පැත්ත කියලා අපි හඳුනාගන්නේ. එතකොට මෙතන AB කියන බටන්ස් දෙකෙන් තමයි ඇත්තටම මේ ගොඩක් programmable බටන් දෙකක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ A බටන් එක ප්‍රෙස් කළොත් මොකද වෙන්නේ, B බටන් එක ප්‍රෙස් කළොත් මොකද වෙන්නේ කියලා අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකම එකට ප්‍රෙස් කළොත් මොකද්ද වෙන්නේ කියලාත් අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. හරිද? ඊළඟට අංක 2 කොටසින් හඳුන්වලා තියෙනවා මෙතන 0.1 2 කියලා. ඒ මොනවද? මේ පින්ස් තුනක් මෙතන හඳුන්වලා දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙනවා සංඛ්‍යාක හා ද්විසම තුඩ. එහෙම නැත්නම් ඩිජිටල් සහ ඇනලොග් පින්ස් හැටියට මේවා හඳුන්වන්නේ. ඇත්තටම අපිට මේ සාමාන්‍යයෙන් මෙන්න මේක කනෙක්ට් කරන්න පුළුවන් USB කේබල් එකක් හරහා අපේ පරිගණකයට. එතකොට අපේ මේ අපි පරිගණකයේ මේක මේ ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ මෙන්න මේකට ෆීඩ් කරන්න තමයි අපි මේවා යොදාගන්නේ. හරිද? ඉතින් USB කේබල් එකක් හරහා අපිට ඒක කරන්න පුළුවන්කම තියෙන මයික්‍රෝබිට් කිට් එක ගත්තාම මේක අපිට ලැබෙනවා එතන. හරිද? ඊළඟට අංක 3ෙන් හඳුන්වනවා මෙන්න මේ LED පැනල් එක මෙතන. හරි? ඒකේ සමහර තියෙන මේ අවුට්පුට් එක අපිට බලා ගන්නත් පුළුවන්. එතකොට වෙනත්ම separate LED bulbs අපිට හයි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට 4 කියන්නේ මොකද්ද? විදුලිය සම්බන්ධ කරලා දෙන මේ පෝට් එක මේ තියෙන්නේ. ඊළඟට 5 භූගත කෙවෙනි කියලා කියන. ඒ කියන්නේ පුතේ මෙහෙම දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවනේ අර බල්බ් එකක් බැටරි එකට ඇල්ලුවම ධනාග්‍රය සහ ඍණාග්‍රය කියලා අපි වෝල්ටේජ් එක දෙනවනේ නේද? බල්බ් එකක් දාන්න අන්න එතකොට තමයි මේ තියෙන ධනාග්‍රය මේක ඍණාග්‍රය. එහෙම මතක තියාගත්තාම හරි. හරි. ඊළඟට අපි පිටිපස්ස බැලුවොත් 6 අංක 6 හඳුන්වනවා මෙන්න මෙතන. මේකේ ඇතුලේ තියෙනවා මේ පුංචි බෝඩ් එකේ තියෙනවා Bluetooth ස්මාර්ට් ඇන්ටනා එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ගුවන් විදුලි තරංග සහරහා අපිට සංවේදක සම්බන්ධ කරගන්න ඒ ක්‍රියාකාරීත්වය සඳහා මෙන්න මේ ඇන්ටනාව ගොඩක් වැදගත් වෙනවා. දැන් ඇන්ටනාවක් කියවම අපිට මතක් වෙන්නේ අර ඒරියල් එකක්නේ. නමුත් එහෙම නෙමෙයි. ඒ දැන් ඇත්ත වශයෙන්ම ඔයගොල්ලෝ නොදන්නවා වුණත් ඔයාලගේ ජංගම දුරකථනයත් ඇන්ටනාවක් විදිහට වැඩ කරනවා හෑන්ඩ් ෆ්‍රී එක ගැහුවාම. හරිද? ට්‍රාන්ස්මිට් එක ගන්න දැන් ගුවන් විදුලි වැඩසටහන් වල සවන් දෙන්න ඔයාලට පුළුවන් නේ. ඒ වගේ තමයි. හරි. එතකොට මේක ඇතුලේ තේ ඇන්ටනාවෙන් ලබා ගන්න සිග්නල් කැප්චර් කරගන්න කොටස තමයි මේ තියෙන්නේ. ඊළඟට අංක 7 මේ තියෙන්නේ මේක තමයි මයික්‍රෝ කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ මේ පරිපතයේ තියෙන ප්‍රධානම කොටස තමයි මේ තියෙන්නේ. මේ බෝඩ් එකේ ප්‍රධානම කොටස. 8 මොකද්ද? මිනි USB පෝට් එකක් අපිට තියෙනවා. හරි. කියන්නේ අර ඔයාලගේ මොබයිල් ෆෝන් වල තියෙන චාර්ජර් එක හයි කරනවා වගේ චූටි පෝට් එකක් මේකේ තියෙනවා. මේක තමයි ඇත්තටම පරිගණකයට සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි කම්පියුටර් එකෙන් ප්‍රෝග්‍රෑම් එක ෆීඩ් කරද්දි මේ බෝඩ් එක කනෙක්ට් කරන්න USB කේබල් එකක් එක පැත්තක් මිනි USB අනිත් පැත්ත ස්ටෑන්ඩඩ් USB. මිනි USB පැත්ත තමයි මේ පැත්තට හයි කරන්නේ මෙන්න මෙතනට. හරිද? 9 කෝෂ සම්බන්ධකේ බැටරි කනෙක්ටර් එක ඒ මොකද්ද මේ තියෙන්නේ? ඔව් අපිට අවශ්‍ය නම් දැන් USB කේබල් එක හරහා අපිට පවර් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනමම පවර් ලබා දෙන්නත් මෙතන පුළුවන් 3 වෝල්ට් කරන්ට් එකක් ලබා දෙන්න මෙතන පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට 10 මෙතන තියෙනවා මොකද්ද? accelerometer and compass කියලා. ඒ කියන්නේ ත්වරණ මීටරය සහ මාලිමාව. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවා යම්කිසි සංවේදක කිහිපයක්. ඒ කියන්නේ දැන් මෙතන මේ උෂ්ණත්වය සහ ඊළඟට මේ දිශාව මාලිමාවෙන් අපි බලන්නේ දිශාව. ඒ වගේ සංවේදක මේක ඇතුළෙම මේ ඇතුළත් කරලා තියෙනවා, එම්බෙඩ් කරලා තියෙනවා. ඊළඟට අංක 11න් දැක්වෙන්නේ මොකද්ද මේ තියෙන pin edge connector එක. හරිද? අපි බැලුවොත් දැන් කොහොමද මේක සම්බන්ධ කරන්නේ? ඇත්තටම දැන් ඔයාලා මයික්‍රෝබිට් කිට් එකක් ගත්තොත් මිලදී ගැනීමක් කළොත් ඇත්තටම පුතේ මෙන්න මෙතන මම අර කිව්වා වගේ මේ USB කේබල් එකක් තියෙනවා, මයික්‍රෝ USB කේබල් එකක්. මේක පැත්තක් මයික්‍රෝ USB පෝට් එකක් තියෙනවා, අනිත් පැත්ත ස්ටෑන්ඩඩ් USB පෝට් එකක් තියෙන්නේ. ඒ පැත්ත කේබල් එකට සම්බන්ධ කරලා ඔයාම ඔයාලගේ මයි කම්පියුටර් කියන තැනට ගියාම පරිගණකයේ මෙන්න මේ වගේ එකක් දක්නට ලැබෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේකේ ඔයාලා ප්‍රෝග්‍රෑම් කරන ඕනෑම එකක් ඒක ගවඩා කරන්න. හරිද? ඉතින් දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් හැම පාසලකටම පුතේ ඔය වගේ කිට්ස් ගන්න හැකියාවක් නැහැ නේද? එහෙම නැති වෙන්නත් පුළුවන්. දැන් මේ වගේ වෙලාවකදී ඔයාලට කරන්න බැරිද මේක? ඇත්තටම කරන්න පුළුවන්. తాවකාලිකව හරි ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකක් රන් කරලා මේවා අවුට්පුට්ස් එන ආකාරය අපිට බලන්න පුළුවන්. ඒ සඳහා ඔයාලගේ දැන් පෙළ පොතේ නම් තියෙනවා පුතේ ලින්ක් එකක් එක්තරා සයිට් එකක් දීලා තියෙනවා makecode.org කියලා. හැබැයි දැන් පොඩ්ඩක් ඒ සයිට් එකේ ලින්ක් එක වෙනස් වෙලා තියෙනවා. මෙන්න මෙතන බලන්න හරියටම makecode.microbit.org makecode.microbit.org මෙන්න මෙතන තියෙනවා. එතකොට ඔයාලා ඒකට පිවිසුනාම මෙන්න මේ ආකාරයේ සයිට් එකකට ඕගොල්ලෝ එනවා, වෙබ්සයිට් එකකට එනවා. එතකොට මෙතනින් ඔයාලට මේ new project කියන එක ක්ලික් කරලා බලලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ඔයාලගේ වැඩ පොතේ තියෙන ක්‍රියාකාරකම් කරන්න. හරිද? අපි එහෙනම් බලමු ඒ වගේ ක්‍රියාකාරකමක් කරලා ඔයාලට නියමිත ඒවා මොනවද කියලා. හොඳයි, දැන් මම මෙතනට මේ පිවිසිලා තියෙන වෙබ්සයිට් එකට ඊට පස්සේ මම මෙතන new project කියන එක ක්ලික් කරනවා. හරි, ඔයාලා මීට කලින් මොන හරි projects කරලා තියෙනවා නම් මෙන්න මෙතනත් පෙන්නනවා ඒක. හරි, මම මෙතනට යම්කිසි නමක් ලබා දීමක් කරනවා. අපි කරන්න යන project එකේ නම මොකක්ද කියලා. දැන් අපිට තියෙනවා ක්‍රියාකාරකමක් මම මේකේ නම ලබා දෙනවා grade 9 ICT activity 4.3 කියලා මම මේකේ නම ලබා දෙනවා මේ විදිහට. හරි, ඊට පස්සේ අපි create කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මේකේ පහළින් මේ ටියුටෝරියල් කියලා පෙන්නන්නේ ඔයාලට දැන් කලින් කරපු ප්‍රොජෙක්ට්ස් උත් බලන්න පුළුවන්. මේ සමහර සාම්පල් දීලා තිනවා. ඔයාලට විවිධ ක්‍රියාකාරකම් try කරලා බලන්න පුළුවන් මෙතනින්. හරි, එතකොට ටිකක් වෙලා යා ගන්නවා මේක create කරලා ගන්න. හරි, මෙන්න මේ වගේ environment එකකට දැන් අපි එනවා. හරි, එතකොට මේකේ තියෙන මෙන්න මේ සමහර කොටස් ගැන අපි ටිකක් අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මෙතන තමයි basic structure එක තියෙන්නේ. දැන් අර ඔයාලා මීට කලින් scratch කියන program එක ගැන මම ඔයාලා ඒ පාඩමක් ඉගෙන ගත්තනේ මතකනේ. අපි 7 වසරේ ඉඳලා 7 8 9 දක්වාම මේක ඉගෙන ගත්තනේ. මේ scratch එකේ තිබුණෙත් මොනවද? එක එක උපදේශ කාණ්ඩ නේද? ඒ වගේම තමයි මේකෙත් තියෙන්නේ. හරි, ස්ක්‍රැච් කියන එකේ තියෙන උපදේශ කාණ්ඩම ටිකම තමයි ඒ වගේම ක්‍රමවේදයක් තමයි මෙතන භාවිතා වෙන්නේ. හරි, දැන් මේ තියෙන බේසික් බ්ලොක්ස් ටික. එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් බ්ලොක්ස් ටික තමයි මේ තියෙන්නේ. දැන් මෙතනින් අපිට පුළුවන් යම්කිසි ඉලක්කමක් ඩිස්ප්ලේ කරන්න මේ උපදේශ කාණ්ඩය භාවිතා කරන්න පුළුවන්. ඊළඟට LED භාවිතා කරන්න ඕන ඒවා. සමහර වෙලාවට දැන් අපිට කැමති ඉමේජ් එකක්
එහෙම ඩිස්ප්ලේ කරන්න අවශ්‍ය කරනකොට අපිට මෙන්න මේකට කමාන්ඩ් එකක් දෙන්න පුළුවන් මේ බ්ලොක් එක පාවිච්චි කරලා. එතකොට අපි අඳින්න ඕන යම්කිසි රූපයක් තියෙනවා නම් හරි මේ වගේ එකක් යොදාගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මේකෙන් ඒ දේවල් ලබා ගන්න. ඊළඟට මොකක් හරි වචන මාලාවක් ඩිස්ප්ලේ කරන්න අවශ්‍ය වුණොත් ඔයාලට මෙතන තියෙනවා ඒක. ඊළඟට මේකේ ඩිස්ප්ලේ වෙන දේවල් ඔක්කොම ඉවත් කරන්න නම් මකන්න ඕනේ නම් මෙන්න මෙතන තියෙන ක්ලියර් ස්ක්‍රීන් කියලා මේ බ්ලොක් එක. ඊළඟට දිගටම නිරන්තරයෙන්ම අපි යම්කිසි නතර කිරීමක් දෙනකම්ම වගේ මේක දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින forever කියලා මෙතන තියෙනවා. දැන් ඒක ඕගලන්ට මතක ඇති ස්ක්‍රැච් වලත් අපිට මේ වගේම බ්ලොක් එකක් තිබුණා repetition වල forever එකක් ආන්නේ වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මෙතන තියෙන on start එක. ඒ කියන්නේ ආරම්භයේදී ප්‍රෝග්‍රෑම් එක ධාවනය වෙන්න පටන් ගැනීමේදී මොනවද කරන්න ඕනේ කියන එක. හරි. ඊළඟට මෙතන තියෙන්නේ මොකද්ද? පොඩි වෙලාවක් අපිට නතර කරලා තියන්න ඕනොත් යම්කිසි ක්‍රියාකාරකමක් පොඩි ඩිලේ එකක් දෙන්න ඕන වුණාම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මිලි තත්පර වලින් අපිට කාලය දෙන්න පුළුවන්. හරි. ඊළඟට මේ තියෙන්නේ array එකක් අරාවක්. ඔයාලා මතක ඇති දැන් කලින් පාඩමේදීත් අපි අරාවන් ගැන ඉගෙන ගත්තා. ඒකේ උනේ මොකක්ද? අර දැන් එකම මේ variables collection එහෙම නැත්නම් විචල්යන් කිහිපයක් එකතුවක් හැටියට අපි අරාවක් හඳුනාගත්තා. එතකොට මේ මයික්‍රෝබිට්ස් වලත් අපිට මේ වගේ එකක් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ. ඊළඟට ඉන්පුට්ස් ලබා දීම සඳහා මෙන්න මේ කාණ්ඩ අපිට භාවිතා කරත හැකි. මේක පාවිච්චි කරලා ගත්තයින් පස්සේ අපිට පුළුවන්කම තියෙනවා යම්කිසි මෙන්න මෙතන මේ තියෙන්නේ A හා B මේ බටන්ස් දෙක අපිට මෙතනින් තෝරලා බලන්න පුළුවන්. එහෙම ගත්තයින් පස්සේ මේ A හා B ඒ බොත්තම ක්ලික් කරොත් මොකද වෙන්නේ? B බොත්තම ප්‍රෙස් කරොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මේ දෙකම ප්‍රෙස් කරොත් මොකද වෙන්නේ? අපිට ඒ විදිහට උපදෙස් ලබා දීමක් මේකෙන් කරන්න පුළුවන්. හරි. ඊළඟට යම්කිසි ක්‍රියාවලියක් වෙන අවස්ථාවකදී ඒ කියන්නේ මේ මයික්‍රෝබිට් මේ සර්කිට් එක මොකක් හරි සෙලවීමකට ලක් වෙනවා නම් හරි මොකද වෙන්නේ කියලා අන්න ඒ වගේ ක්‍රියා අවස්ථාවකදී මොනවද කරන්න ඕන? මෙතන මේ අපිට දීලා තියෙනවා මේ තියෙන්නේ. මේක ඉහළට ඔසවනවා නම් පහළට ගන්නවා නම් මේ ඒ වගේ අර පැත්ත හරවනකොට දැන් මේකෙත් අර ඒ වගේ සෙන්සර්ස් හයි කරලා තියෙන නිසා ඒ වගේ ක්‍රියාකාරකමක් වෙනකොට මේ සර්කිට් එකේ යම් කිසි චලනයක් වෙන ආකාරයේදී අපි මොනවද කරන්න කියලා මෙතන ගන්න පුළුවන්. හරිද? එතකොට යම් කිසි පින් එකක් වෙනත් මේ සර්කිට් බෝඩ් එකේ මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ පින් එක මේ තියෙන බිංදුව 1 2 මේවායේ මොන හරි ක්ලික් කිරීමක් වුණොත් මොකද වෙන්නේ? අපිට ඒ වගේ දෙයක් මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේවාට මොන හරි අපි යමක් කරන වෙලාවේදී ක්‍රියාකාරකමක් කරන්න අවශ්‍ය නම් මේ බ්ලොක් එක යූස් කරන්න පුළුවන්. ඊළඟට බටන් ප්‍රෙස් එක අපිට අර කොන්දේසියක් ආකාරයෙන් භාවිතා කරන්න අවශ්‍ය වුණොත් ඒකම තමයි මේ යොදාගෙන තින්නේ. මේ හැඩේ පොඩ්ඩක් මතක් කරගන්න බලන්න. අපි ස්ක්‍රැච් වලත් මේ හා සමානම හැඩයක් භාවිතා කළා කොන්දේසි සඳහා. මේ පින්ස් වලටත් ඒකම තියෙනවා. ඊළඟට මේ මෝෂන් එකක් යම්කිසි චලනයක් වෙන අවස්ථාවකදී ඒකටත් ඒක පාවිච්චි කරලා තියෙනවා. අර if else conditions සඳහා නේද? ඊළඟට මෙතන තියෙනවා ආලෝක තත්ත්වය අනුව ඒක ලබා ගැනීම සඳහා මෙතන තියෙනවා. ඊළඟට බිඳුවේ සිට 255 ගැන මෙතන භාවිතා වෙන්නේ. ඊළඟට කම්පාස් එක අපි කලින් කතා කරා මාලිමාවේ ඒ තියෙන පෙන්වන දිශාවේ අංශක ප්‍රමාණය කීයද? ඊළඟට උෂ්ණත්ව සංවේදකයක් මෙතන තියෙනවා. හරි. ඊළඟට ශබ්දයට අදාළ කරන සමහර දේවලුත් මෙතන කන්ට්‍රෝල් දීලා තියෙනවා. ඉතින් අපිට ගොඩාක් දේවල් මෙතන කරන්න නැහැ. ඔයාලට බොහොම සාමාන්‍ය දේවල් ටිකක් කරන්න තියෙන්නේ. අපි බලමු අපේ ක්‍රියාකාරකම් වල මොනවද කරන්න තියෙන්නේ කියන එක. ඉස්සෙල්ලාම අපිට තියෙනවා මෙන්න මේ කාණ්ඩ යුගල දෙක අපිට පේනවා on start එකයි forever එකයි. එතකොට අපිට මෙන්න මේ basic එකෙන් අරගෙන on start එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මෙතන show string කියලා එකක් තියෙනවා. බලන්න මෙන්න මේක. මෙයාව අපි මෙහෙම drag and drop කරලා මෙතනට fit කරොත් මොකද වෙන්නේ? ඔව් show string කියන එකේදී අපිට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. මෙතන type කරන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා. හරි. දැන් මේක ගත්තාම මෙතන තිබුණේ මොකද්ද? hello කියලා. දැන් ඔයාලට මෙතනින් play කරලා බලන්න පුළුවන්. මේ මෙතන මේ hello කියන වචනේ මෙහෙම පෙන්නනවා.
දැක්කා නේද? දැන් මම මේක ශ්‍රී ලංකා කියලා ටයිප් කරොත් මොකද වෙන්නේ? දැන් මම මෙතනින් ප්ලේ කරලා බලනවා. දැක්කා නේද? ප්ලේ කරන්නත් ඕනේ නැහැ. නිකම්ම එයා ප්ලේ කරලා බලනවා මේ. ශ්‍රී ලංකා කියලා ඒ වචනේ අර LED පැනල් එකක් වගේ මෙතන ඩිස්ප්ලේ කරලා දෙනවා. හරිද? එතකොට අපිට අවශ්‍ය නම් පොඩ්ඩක් මේක මේ මිලි තප්පර 2000කට වගේ පොඩි ඩිලේ එකක් දෙන්න. මෙතන බේසික් එකෙන් දෙන්න පුළුවන්. පෝස් කියන මෙන්න මේ බ්ලොක් එක අරගෙන මම මෙතනට දානවා 200ක් කියලා. දැන් අපිට ටයිප් කරන්න පුළුවන් නැත්නම් මෙතන අගයක් තෝරන්න පුළුවන්. හරි. එතකොට මේ වචනේ ඩිස්ප්ලේ කරලා ඉවර වෙලා අපිට පොඩි වෙලාවක් ඒ කියන්නේ මෙයා පවත්වාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ අපිට මේ ඇත්තටම මේ මිලි තප්පර 2000ක් විතර ගියාට පස්සේ අපිට ඊළඟට ඩිස්ප්ලේ කරන්න ඕනේ නම් යම්කිසි අංකයක් මෙතන අපිට ගන්න පුළුවන් show number කියන එක මේ තියෙන්නේ. අපි මේක අරගෙන මෙතනට අරගෙන මම මෙතන අංක 1 කියලා යොදන්න කියලා අපිට දීලා තියෙනවා නේද? අපි බැලුවොත් ඔන්න දැන් ශ්‍රී ලංකා කියන එක දැන් ප්ලේ වෙනවා. මෙතන හරිද? ඇත්තටම මිලි තප්පර 2000 කියලා කියන්නේ තප්පර දෙකක් විතර ගියාට පස්සේ තමයි මේක ප්ලේ වෙන්නේ මේ අංක 1 කියන එක. දැන් ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ forever කියන කාණ්ඩය. ඒකට මොකද්ද අපිට යොදන්න කියන්නේ? මෙන්න මෙතන තියෙනවා හරි ලකුණක් ගන්න නේද? හරිද? හරි ලකුණක් ලබා ගන්න අපිට තියෙනවා. මෙන්න මෙතනින් පුළුවන් මේ show icon කියන එක අරගෙන ආවිලා මෙන්න මෙතනට දාන්න. මෙතනින් අපිට පුළුවන් කැමති හැඩයක් සිලෙක්ට් කරන්න අපිට මෙන්න මේ හරි ලකුණ තියෙන එක බලන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම මෙතනදී වෙන්නේ on start කියන කොටස තමයි මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. හරිද? on start කියන එක තමයි මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ තප්පර දෙකක් ගියාම එක ඉවර වෙලා ඒ එකම forever කියන එක දිගටම වගේ මෙන්න මේක යනවා. ඒ නිසා on start එක ඉවර වුණාම තමයි forever කියන කාණ්ඩය ධාවනය වෙන්නේ. හරිද? එතකොට ඒක ස්ටඩීලි එහෙමම තියෙනවා. දිගටම එහෙමම පවත්වන්න කියන එක තමයි ඔය අපි කියන්නේ. හරි? ඉතින් ඔන්න පළවෙනි ක්‍රියාකාරකම නම් අපේ හරි. ඒ 4-3 ක්‍රියාකාරකම. ඉතින් ඔයාලට අවශ්‍ය නම් දැන් මෙන්න මේ කෝඩ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා අපිට තියාගන්න පුළුවන් කොහොමද මේ කෝඩ් එක දුවන්නේ කියන එක. හරි. ඉතින් ඇත්තටම අපිට කියනවා මෙන්න මේ කනෙක්ටඩ් කරලා හරි. අපිට මේක දැන් මෙතන කැමති තැනකට සේව් කරන්න දෙන්න පුළුවන්. නමුත් ඊට කලින් මෙන්න මේකෙදි අපිට කියනවා මේ සම්බන්ධ කරලා අර මයික්‍රෝබිට් කිට් එකක් ඔයාලා ගාව තියෙනවා නම් ඒක එතනින් එහාට ෆීඩ් කරන එක තමයි අපිට කියන්නේ. හරි. මම දැන් අලුත් එකක් ගන්නවා නම් මම මොකද කරන්නේ? ඔව් මට පුළුවන් මෙන්න මෙතන home කියන එකට මම යනවා. හරි. දැන් අපිට අවශ්‍ය නම් මේක පොඩ්ඩක් රීනේම් කරගන්න ඕනේ වුණොත් මෙන්න මෙතනින් පහලින් තියෙනවා පුතේ රීනේම් කරගන්න. මෙතන පොඩ්ඩක් මේ 4.31 කියලා මම මේක සේව් කරනවා. හරි. අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා ගන්න මේ මෙතනින්. හරිද? මම ආපහු තව ප්‍රොජෙක්ට් එකක් ගන්නවා. මෙන්න මේක එතකොට අලුත් එකක් මට විවෘත කරලා දෙනවා.
ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ ඉන්පුට් එකක් එක්ක තමයි මේ ක්‍රියාකාරකම කරන්න තියෙන්නේ ගොඩක්. අපිට මෙන්න මෙතනට දාන්න පුළුවන් string එකක් display කරන්න දාන්න පුළුවන් temperature and compass. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භයේදී ඉස්සෙල්ලාම මේ ඩිස්ප්ලේ එකේ temperature and compass කියන එක ඩිස්ප්ලේ කරන්න කියන එක තමයි ඔය කියන්නේ. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේකට ගන්නවා මෙන්න input block එකක්. ඒකෙන් ගන්නවා on button කියන මේ block එක පාවිච්චි කරනවා. හරිද? එතකොට අපි දැන් මේ කරන්න යන්නේ මේ A බොත්තම ක්ලික් කරාම යම් කිසි දෙයක් සිද්ධ වෙන්න ඕනේ කියන එක. අපි ඒකට දානවා show number කියන එක. ඒක බිඳුවෙන් ඩිස්ප්ලේ කරන්න වෙන විදිහට අපි යොදනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ක්ලික් කරොත් දැක්ක නේද මම මේ ක්ලික් කරායින් පස්සේ ඉස්සෙල්ලාම වෙන්නේ අර මේ ක්‍රියාකාරීත්වය වුණාට පස්සේ තමයි මෙන්න මෙයාට අදාළ මේ ක්‍රියාකාරීත්වය දෙන්නේ. අංක බිඳුව පෙන්වන්න කියලා තමයි ඔය කියුවේ. හරිද? ඊට පස්සේ දැන් මම මේකට ඇතර මේ බිඳුව වෙනුවට මම ටෙම්පරේචර් එක ඩිස්ප්ලේ කරන්න කියලා ආදේශ කරනවා. මම මෙතන මේ බිඳුව වෙනුවට. හරි ඒක මම කෙලින්ම මෙන්න මේ බිඳුව උඩට තමයි අතාරින්නේ. දැන් බලන්න ඉස්සෙල්ලා මේ temperature and compass කියන එක ගියාට පස්සේ ඒ බොත්තම ක්ලික් කරොත් තමයි මොකද්ද temperature එක ඊළඟට පෙන්වන්න කියන්නේ. හරි ඒක ඩිස්ප්ලේ කරලා ඉවරනාට පස්සේ ඔන්න මම මේක ක්ලික් කරන්න කියලා කියනවා. ඔන්න එතකොට temperature එක පෙන්වනවා. සෙල්සියස් අංශක 21 කියලා පෙන්වන්නේ. දැක්ක නේද? සෙල්සියස් අංශක 21යි. ඒ විදිහටම B බටන් එකටත් අපිට දෙන්න පුළුවන් කමාන්ඩ් එකක්. අපිට අවශ්‍ය නම් මේකම රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් කරලා ගන්න පුළුවන්. එහෙම ගත්තායින් පස්සේ මෙතනින් අපිට B අකුර මෙහෙම සිලෙක්ට් කරත් ඇති. ඊට පස්සේ අපි එතනට ලබා දෙනවා කම්පාස් එක. දැන් මම මේක අයින් කරනවා. මේක ඩිලීට් කරලා මෙතන ඉන්පුට් එක මම දෙනවා කම්පාස් හෙඩින් එක. එයාව ආදේශ කරනවා මෙතනට. හරිද? එයාව මෙතනට ආදේශ කරායින් පස්සේ දැන් මේක ධාවනය වෙන්න ඇරලා හරි ඔන්න දැන් ඒක දුන්නානේ. ඔන්න A කියන එක මම ක්ලික් කරා. ඔන්න උෂ්ණත්වය අංශක 21යි කියලා පෙන්නනවා සෙල්සියස්. හරිද? ඊට පස්සේ මම B එක ප්‍රෙස් කළොත් මොකද වෙන්නේ? ඔව් අංශක 90ක් කියලා පෙන්නන කම්පාස් හෙඩින් එක. මෙතන. දැන් අපිට මේක කරකවන්න පුළුවන්. මේ බලන්න virtually මෙතනින් try කරලා බලන්න පුළුවන්. හරි? දැන් බලන්න මම B එක ක්ලික් කරොත් මොකද වෙන්නේ? 60ක් කියලා පෙන්නනවා. දැක්ක නේද? දැන් ඔයාලට ඕන මෙතන උෂ්ණත්වය එහෙම වෙනස් කරලා බලලා ආපහු A ප්‍රෙස් කරලා බලන්න 28ක් කියලා පෙන්නනවා. දැක්කා? ඒ වගේ දැන් අර ඔයාලට මේ මයික්‍රෝබික් කියන කිට් එක නැති වුණාට පුතේ ඔයාලා try කරලා බලන්න පුළුවන් මෙතන. හරි? දැන් මම මෙතන 270 කියලා ක්ලික් කරාම මේ බලන්න. හරි? ආන්නේ විදිහට අපිට මේවා හරි ගස්සලා ගත්ත හැකි. හරි මෙතනින් ඒවා කන්ට්‍රෝල් කරගලා ඔයාලටම චෙක් කරලා බලන්න පුළුවන්. දැන් මේ A සහ B දෙකම එකට ප්‍රෙස් කරාම මොකද වෙන්නේ කියන එක අපිට බලන්න තව ක්‍රියාකාරකමක් තියෙනවා. මේක තියෙනවා clear screen කියන එක. මම මේක ඩුප්ලිකේට් කරලා ගත්තොත් එතන මම සිලෙක්ට් කරනවා A හා B දෙකම. හරි? එතකොට මම මෙන්න මේක අයින් කරලා
මම මෙතනට දාන්න කියලා තියෙනවා ක්ලියර් ස්ක්‍රීන් කියලා. ඒ කියන්නේ මේ තියෙන ඔක්කොම ඉවත් කරන්න කියන එක. දැන් මෙහෙම දෙයක් තියෙනවා පුතේ ප්‍රායෝගිකව ඇත්තටම ඔයාලා ගාව මයික්‍රෝබීට් කිට් එකක් තිබුණොත් මේ වගේ පරිපතයක් තිබුණාට පස්සේ පුතේ ඔයාලට ඇඟිලි දෙකෙන් එහා බී එකපාර ක්ලික් කරන්න මේ එකපාර ප්‍රෙස් කරන්න පුළුවන් නේ. හැබැයි දැන් මේක පුතේ වර්චුවල් එකක්. දැන් ඔයාලට ප්‍රායෝගිකව මේ මෙතන ක්ලික් කරලා මෙතන වෙන වෙනම ක්ලික්ස් දෙකක් කරන්න බෑ එහා බී එකට ඔබන්න. ඒක නිසා මේක ගත්ත ගමන් මේ බලන්න හොඳට බලන්න. දැන් මම මෙතන මෙන්න මෙතන A+B කියන මේ දෙකම ක්ලික් කරාම මෙතන virtually වෙනම බටන් එකක් appear වෙනවා. හරිද? A+B කියලා. හරි. නමුත් ඇත්තටම මයික්‍රෝබිට් cards වල ඒ වගේ බටන් එකක් දක්නට ලැබෙන්නේ නැහැ. මොකද මෙතන මේ mouse එකෙන් ක්ලික් කරලා අපිට කරන්න තියෙන නිසා මේ virtually අවස්ථාව දීලා දිනවා. දැන් මම මෙන්න මේක ක්ලික් කරාත් මොකද වෙන්නේ? ඔව්. temperature and compass කියන එක ක්ලික් කරලා ඉවරුණාට පස්සේ මේක ඩිස්ප්ලේ කරන් පස්සේ ඔන්න මම A ක්ලික් කරනවා අංශක 20 සෙල්සියස් 21ක් කියලා පෙන්නනවානේ මෙතනින් ඩිරෙක්ෂන් එක පෙන්නවා ඊට පස්සේ මම මෙහෙම මේකේ තියෙන ඒවා ක්ලික් කරනවා දැන් මම මෙහෙම තියෙද්දි මම ආපහු මේක ක්ලික් කරොත් මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ස්ක්‍රීන් එකේ තියෙනව ටික ඉවත් වෙලා යනවා හරි දැන් මම ආපහු මේ කම්පාස් එක පෙන්නනකොට මම ආපහු මේ ක්ලික් කරපු ගමන් එහෙම් පිටින්ම මේ තියෙන ඒවා ටික අයින් වෙලා යනවා ක්ලියර් ස්ක්‍රීන් කරනවා හරි ඒ කියන්නේ යම්කිසි මේ මේකේ ක්‍රියාකාරීත්වයක් එක්ක අපිට යමක් දෙන්න පුළුවන් කියන එක තමයි අපි එතන ඒ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට මෙතන delete එකක් නම් මේ forever එකක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔන්න ඔහොමත් අපිට මේවා කරන්න පුළුවන් කියන එක දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි. ඉතින් මයික්‍රෝබිට් පහසුකමක් නැති වුණත් මේ සයිට් එකට ගිහිල්ලා පුතේ ඔයාලට ඕනම ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් ඒක ස්වයංක්‍රීයව සේව් වෙනවා ඔයාලට කැමති නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් මයික්‍රෝබිට් එකක් කනෙක්ට් කරපු ගත දවසට ඔයාලට වැඩි කරන්න පුළුවන් හරි දැන් මෙතන මේ මම පොඩ්ඩක් මේ පොතේ නැති දෙයක් මම පෙන්නන්නේ මේක තමයි පුතේ මේ අපි කෝඩ් එකක් විදිහට ටයිප් කළොත් අපිට මේක දක්නට ලැබෙන ආකාරය තමයි මේ තියෙන්නේ හරිද කෝඩ් එකක් විදිහට ටයිප් කරොත් මේක දක්නට ලැබෙන ආකාරය තමයි මේ තියෙන්නේ ඊළඟට මෙතන තියෙනවා Python භාෂාවෙන් අපි Python කියන පරිගණක භාෂාව යොදා ගත්තොත් එතකොට සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපිට දක්නට ලැබෙනවා ඉතින් වඩා ලේසි ඔයාලට ඉගෙන ගන්න මේ බ්ලොක්ස් හැටියට පාවිච්චි කරලා මේව සම්බන්ධ කරන්න එතකොට ඔයාලට මේක තනියම ක්‍රියාකාරකමක යෙදෙන්න පුළුවන් හරි දැන් ඊළඟට අපිට තියෙනවා දැන් ඔයාලා මේ ඉගෙන ගත්තේ සිංගල් බෝඩ් කම්පියුටර් වර්ගයේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ඊළඟට අපිට තියෙනවා සිංගල් චිප් කම්පියුටර් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගැන ඉගෙන ගන්න. ඒ සඳහා උදාහරණය තමයි Arduino කියලා කියන්නේ. මේ තියෙන්නේ ඒ જાති එකක් Arduino කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේක මේ ඉතාලි නමක් Arduino කියලා කියන එක. එතකොට මේ බෝඩ් එකේ ස්වභාවය බැලුවොත් දැන් අරක නම් ඔයගොල්ලෝ දැක්කා ඒකෙම අවුට්පුට් එක කොහොම තියෙනවද දැන් මෙන්න මේ චිප් එක ඇතුලේ තමයි අත වශයෙන්ම මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක තියෙන්නේ මේකේ මෙන්න මෙතන හරිද ඉතින් මේකට අපිට හම්බ වෙනවා මේ අංක 1 කියන කොටසේ අපිට මෙතන තියෙන mini USB එකක් සාමාන්‍යයෙන් අරගේ අපි දැක්ක mini USB එකට වඩා මේක වෙනස් මේ mini USB කේබල් එකක් අපිට හම්බ වෙන අනිත් පැත්ත normal ඒක පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද අපිට පරිගණකයේ වෙනම software එකක් තියෙනවා. ඒකෙත් Arduino එක download කරලා install කරගත්තාම ඒකේ program ටික කරායින් පස්සේ ඔයාලට මේකට feed කරන්න ඕන. data cable එක හරහා තමයි යන්නේ. සහ විදුලි සැපයුමත් ඔයාලට මේ USB cable එක හරහා මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා අංක 2කින් හඳුන්වනවා මෙන්න මේ control එකට ලබා දෙන voltage එක control කරන්න මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට අර දැන් මයික්‍රෝබිට් එක වගේම මේකට දැන් මයික්‍රෝබිට් එකට නම් වෝල්ට් 3යි ලබා දෙන්න ඕනේ. මේකේ වෝල්ට් 5ක් දක්වා ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට අර සාමාන්‍යයෙන් අර ඔයාලා ගාව පවර් පැක්ස් එහෙම තියෙනවා නම් වෝල්ට් 5කට එහෙම වෝල්ටේජ් එක හදලා DC විදුලි සැපයීම ඔයාලට මේකට කනෙක්ට් කරලා එතනින් පවර් ලබා දෙන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා පවර් සම්බන්ධයෙන් තියෙන පින් සෙට් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් බාහිර පරිපථයකට විදුලි බලය ලබා දෙන්න අවශ්‍ය වුණොත්
අපිට මෙන්න මෙතනින් තමයි ඒක ලබා දීම කරන්නේ. හරිද? දැන් මේ බෝඩ් එකට මේ අපි කරන්ට් එක ගන්න මෙතනින් බෝඩ් එකෙන් අපි සම්බන්ධ කරන අනිකුත් උපාංග එහෙම තියෙනවනේ LED බල්බ් බරව මේවා තියෙනවනේ. ඒවට අවශ්‍ය කරන උපාංග ටික අපි ලබා ගන්න මෙන්න මෙතනින්. මේ පවර් ලබා දීම කරන්නේ මෙතනින්. ඊළඟට මේ තියෙන ඇනලොග් සංඥා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මේ පරිසරයේ වෙනස් වීම එක්ක අපිට අවශ්‍ය කරන මේ සංවේදක වලින් ලබා ගන්නා ඉන්පුට්ස් ලබා දෙන්න ඕන වුණොත් අපිට මෙන්න මෙතනින් තමයි ඒව ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔය ආලෝකයේ තීව්‍රතාවය, උෂ්ණත්වය වගේ දේවල් වල ඉන්පුට් එක ලබා ගන්න දෙන්නේ අපි මෙන්න මේවා හරහා. ඊළඟට මේක තමයි මයික්‍රෝ කන්ට්‍රෝලර් චිප් එක. මේ තියෙන ඩිජිටල් පින්ස්. ඒ කියන්නේ අපි යම්කිසි ඉන්පුට් එකක් ලබා ගන්න වගේම අවුට්පුට්ස් ලබා ගැනීම සඳහා අපි මේක භාවිත කරනවා. ඇත්තරම Arduino මේ බෝඩ් එකෙන් අවුට්පුට්ස් ලබා දීම සඳහා භාවිත කරන පින් සෙට් එක තමයි මෙතන තියෙන්නේ. දැන් මේකෙන් වෙන්නේ ඉන්පුට් ලබා ගැනීම විතරයි. මෙතන ඉන්පුට් අවුට්පුට් දෙකම පාවිච්චි කරනවා අපි. හරිද? අපි බැලුවොත් දැන් විවිධ වර්ගයේ Arduino boards තියෙනවා. දැන් මේ තියෙන පොඩිම එක Arduino Uno කියන board එක සාමාන්‍යයෙන් අපේ අල්ලටත් වඩා ගොඩක් පුංචි. අර කලින් මයික්‍රෝබිට් එකත් ඔය හා ප්‍රමාණයෙන් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන Arduino Mega එක, ඒක Arduino Nano, Arduino Micro ඒවා තියෙනවා. ඉතින් සාමාන්‍ය මේ වගේ එකක් වුණත් ඔයාලට අන්තර්ජාලය හොයලා බලලා ගෙන්න ගන්නත් හැකියාවක් තියෙනවා. ඔයාලට සාපේක්ෂව සාමාන්‍ය සාධාරණ මිල ගණන් වලට ගොඩක් දේවල් ගන්න පුළුවන්. මේකට තව කිට්ස් එහෙමක් තියෙනවා. එතකොට මේකට සම්බන්ධ කරන්න ඕන තව උපකරණ මේ කිහිපයක් තියෙනවා, අත්‍යවශ්‍ය කිහිපයක්. හරිද? එතකොට මේකේ පළවෙනිම දේ තමයි මේ Arduino kits ඕගොල්ලෝ මොන හරි අන්තර්ජාලයෙන් ඕඩර් කරලා ගෙන්න ගත්තොත් මේකත් එක්කම ලැබෙනවා මෙන්න මෙහෙම එකක්. අපි මේවට කියනවා බ්‍රෙඩ් බෝඩ් එකක් කියලා. ඇත්ත වශයෙන්ම පුතේ දැන් මේක වාසිය මෙහෙමයි. බ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන ස්වභාවය ඉස්සරම කාලේ ගොඩක් පරිපත නිර්මාණය කරද්දී අපිට පාස්සන්න වුණානේ. දැන් ඔයාලට එහෙම එකක් නෑ. පාස්සන්න කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒ බ්‍රෙඩ් බෝඩ් එකකට මේ සිදුරු සවි කරලා තියෙනවා. මේ සිදුරු ඇතුලෙන් සම්බන්ධ වෙලා තියෙනවා එකිනෙකට. එතකොට මේවාට අපිට මේ අදාළ කරන උපකරණ ෆිට කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ LED බල්බ් එකක් වුණත් ෆිට කරන්න විතරයි තියෙන්නේ. එක්ක වයර් එකක් ගෙනල්ලා හයි කරන්න විතරයි තියෙන්නේ. ඔයාට ආයි වෙලාවක ගලවන්නත් පුළුවන්. පාස්සන්න ඕනේ නැහැ. දැන් පෑස්සුවොත් ඒක ආයි ගලවලා ගන්න බෑ. ගලවලා ගන්න වුණොත් ඉතින් ඒ වාර අග්‍ර කපන්න වෙනවා. ප්‍රශ්න තියෙනවානේ. එහෙම ඕනේ නැහැ මේකේ. එතකොට මේ අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ බ්‍රෙඩ් බෝඩ් එකේ සිදුරු මේ ඇතුලෙන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක. ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ දෙපැත්තෙන්ම තියෙන මේ සිදුරු වල ඇත්තටම මෙන්න මේ අතට තමයි මේ එකිනෙකා සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක ලයින් එකක් එක දිගට මෙහෙම කෙලින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ලයින් එකත් මෙහෙමයි. හරිද? එතකොට මේවට සාමාන්‍යයෙන් අපි පවර් ලබා දීම තමයි කරන්නේ. දැන් මේ රතු පාට සහ නිල් පාට තියෙන්නේ ප්ලස් and මයිනස්. කියන්නේ රතු වයර් එක අපි ලබා දෙන ධන වෝල්ටීයතාවය අනිත් එකේ ඍණ වෝල්ටීයතාවය ලබා දීම සඳහා මේ ඕනෑම සිදුරක් භාවිත කරන්න පුළුවන්. මේ මැද තියෙනවා තමයි අපි සාමාන්‍ය උපාංග සවිකරණය සඳහා භාවිත කරන්නේ. ඒවයි සිදුරු එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන මෙන්න මේ අතට මේ කොළ පාට දිශාවට පෙන්වන විදියට. මෙන්න මෙහෙම උඩින් ඉඳන් පහළට. හරි. මේවා එක දිගටම මේ ඇතුලෙන් මේ අතට සම්බන්ධ වෙලා තියෙනවා බ්‍රෙඩ් බෝඩ් එකේ. ඕක මතක තියාගෙන අපි හයි කරොත් හරි. ඊළඟට අපිට මේ යටතේ දැන් ගොඩක් උපකරණ හම්බ වෙනවා. පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික උපාංග හම්බ වෙනවා. හැබැයි අපිට අවශ්‍යම දේවල් ටික විතරක් අපි කතා කරමු. අපිට දැන් નિયમિત ක්‍රියාකාරකම් වලදී මෙන්න මෙතන තියෙන ආලෝක විමෝචක ඩයෝඩ්. එහෙම නැත්නම් LED එක ඔයගොල්ලෝ දැකලා ඇති. මේක බල්බ් එකක් නෙමෙයි. ඇත්තටම පුතේ මේක ඩයෝඩ් එකක්. හරිද? නමුත් මේකේ විශේෂත්වය මෙහා ආලෝකයක් පිට කරගෙන තමයි මේකේ මේ ඩයෝඩ් එක හරහා ගමන් කරන්නේ. විදුලිය ගමන් කරන්නේ. හරි? එතකොට මේකේ තියෙන අග්‍ර දෙකක්. අපි සාමාන්‍ය මේකට කියන හරි වචන දෙක ඇනෝඩයයි කැතෝඩයයි. නමුත් ඔයාලා තාම 9 වසරින් නිසා අපි පොඩ්ඩක් මෙහෙම ඉගෙන ගමු. ධනාග්‍රය ඍණාග්‍රය. මේ දෙක හඳුන ගන්න ලේසි. ධනාග්‍රය සාමාන්‍යයෙන් දිගින් වැඩි. ඍණාග්‍රය දිගින් අඩුයි. ඊළඟට ඍණාග්‍රය මෙන්න මෙතන පොඩි ෆ්ලැට් එකක් පොඩි කට් එකක් තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන මේ තියෙන්නේ මොකද්ද? ඔව් අපිට ඊළඟට වැදගත් වෙන උපකරණයක් තියෙනවා. මේක ඇවිල්ලා පැසිව් ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් එක. එහෙම නැත්නම් PIR motion sensor කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේකෙන් අදෝරක්ත කිරණ හඳුනා ගැනීම සඳහා මේකේ හැකියාවක් තියෙනවා. එතකොට මේකේ අග්‍ර තුනක් තියෙනවා. මේක ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ ඍණ කරන්ට් එක මයිනස් කරන්ට් එක ලබා දෙන්න. අනිත් එක මේ තියෙන්නේ ධන මේ පොසිටිව් කරන්ට් එක ලබා දෙන්න. ඒ කියන්නේ අර බල්බ් එකක් දැල්වන්න ඕගොල්ලෝ
බැටරියෙන් ප්ලස් ඇන් මයිනස් කරන්ට් එක ගන්න දෙනවා වගේ තමයි මේකටත් ඒක අවශ්‍යයි. එතකොට මේකෙන් සිග්නල් එකක් එළියට දෙන්න ඕනේ. ඒ සිග්නල් එක ලබා දීම තමයි මෙතනින් මේ මැද එකෙන් වෙන්නේ. දැන් සමහරලාට ඔයාලා ගාව තියෙන PIR motion sensors ඔයාලා මිලදී ගැනීමක් කළොත් සමහරලාට මේකේ අග්‍ර පිහිටලා තියෙන විදිය වෙනසක් වෙන්නත් පුළුවන්. ඒක හැබැයි සඳහන් කරලා තියෙනවා මොකද්ද කියලා. හරිද? ඊළඟට මෙන්න මෙතන මේ තියෙනවා කහ පාටින් මේක අනිත් පැත්ත හරවලා තමයි මේ ඔයාලට දක්නන්න ලැබෙන මේ ෆොටෝග්‍රාෆ් එක. එතකොට මේකේ තියෙනවා මේ කහ පාටින් තියෙන මේක අපිට මේ සීරු මාරු කරන්න පුළුවන් පොඩි ස්ක්‍රූ නියන දාලා කරකවන්න තියෙන්නේ. එතකොට මේ එකක් තමයි ඩිලේ එක ටයිම් ඩිලේ එක හදන්න පුළුවන් මෙතනින්. හරිද? ප්‍රතිදානය ලබා දෙන්නට ගත වෙන කාලය වෙනස් කිරීමක් කරන්න පුළුවන්. අනිත් එක තමයි සංවේදීතාවය ලබා දෙන දුර ප්‍රමාණය. ඒ කියන්නේ දැන් මේ මෝෂන් මේ සංවේදකයේ ඉඳලා කොච්චර මීටර් ප්‍රමාණයක් දක්වා මේකේ විහිදු වීම තියෙනවද? මීටර් 7ක් දක්වා උපරිම මේකේ දෙන්න පුළුවන් කියලා තියෙනවා. හරි? ඊළඟට අපිට වැදගත් වෙන අනිත් එක තමයි මෙන්න මේක අල්ට්‍රාසොනික් වේව් සෙන්සර් එක. ඒ කියන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන ඉඳලා යම්කිසි වස්තුවකට තියෙන දුර ප්‍රමාණය ගණනය කිරීමක් කරලා ඒක අනුව අපිට බලා ගන්න පුළුවන් කොපමණ දුර ප්‍රමාණයකින්ද මේකේ සෙන්සර් එක තියෙන්නේ කියන එක. දැන් අර මේක හොඳම උදාහරණය තමයි මේ ඔයාලට හඳුන්වලා දීලා තියෙන අර වවුලෙක් කොහොමද සාමාන්‍ය ගමන් මාර්ගය හඳුනාගන්නේ. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා වවුලා කියන්නේ ඇස් පේන්නේ නැති සතෙක් නේද? ඇස් පේන්නේ නැති සතෙක්. එතකොට වවුල කොහොමද යන්නේ? දැන් එයාගේ ඇස් දෙකට උඩින් ඇතරම පිහිටලා තියෙනවා සංවේදකයක්. ඒකෙන් එයා අතිධ්වනි තරංග මේ වගේ අල්ට්‍රාසොනික් වේව් එකක් එයා නිකුත් කරනවා එළියට. හරිද? ඒක ට්‍රාන්ස්මිට් කරනවා. ට්‍රාන්ස්මිට් කරාට පස්සේ ඒක යම්කිසි කොහේ හරි ඉදිරියෙන් බාධකයක් තියෙනවා. දැන් මේකේ තියෙනවා වගේ ගහක් තියෙනවා නම් මේ ගහට ඒක වැදිලා නැවත ඔයාට ලැබෙන ආන්න ඒ වගේ දෙයක් දක්නට ලැබෙනවා නම් ඒ ගමන් කරන කාල අතර වෙනසින් එයා හඳුනා ගන්නවා මේක කොච්චර දුරකින්ද පිහිටලා තියෙන කියලා. ඒ ගමන් කරන කාලාන්තර වෙනස එන්න අඩු වෙනවා නම් එයාට තේරෙනවා දැන් මම මේකට ලං වෙලා තියෙන්නේ කියලා. අන්න ඒකෙන් එයා අවොයිඩ් කරලා යනවා. ඒ ක්‍රියාදාමයම තමයි මේකේ සිද්ධ වෙන්නේ. එතකොට මෙතන ඇතරම සමහර ඒවායේ තියෙනවා අග්‍ර 3ක්, සමහර ඒවායේ අග්‍ර 2ක්, මේ 4ක් තියෙනවා. මෙතන අපිට පාවිච්චි කරන්න තියෙන අග්‍ර 4 එක මේකේ එකක් තමයි දැන් VCC වෝල්ට් 5 වෝල්ට් කියලා කියන්නේ මේකට අර විදුලි බලය ලබා දීම සඳහා භාවිතා කරන අග්‍රය. ඊළඟට ට්‍රිගර් එකෙන් තමයි ඉන්පුට් එක ගන්නෙ. හරිද? ඒ කියන්නේ මෙතනින් ලබා දෙන මෙන්න මේ අතර ගමන් කරන එක. බාධකයේ වැදිලා එන තරංගය ගන්න මේකෙන්. හරිද? එකෝ එක කියන්නේ මේකෙන් ලබා දෙන අවුට්පුට් එක. හරිද? ඊළඟට ඍණ කරන්ට් එක ලබා දෙන්නේ ග්‍රවුන්ඩ් එකෙන්. හරි? ඉතින් ඕක ඊළඟට තව වැදගත්ම දෙයක් තමයි අපිට මේ උපකරණ තව ගොඩක් ඒවා තියෙනවා. මේවා ඔක්කොම සම්බන්ධ කරලා ඉවර වෙලා අපි මේ බෝඩ් එකට කොහොමද කෝඩ් එකක් ලබා දෙන්නේ? අපි මේ Arduino පූර්වට මේ කොහොමද අපි ප්‍රෝග්‍රෑම් කරන්නේ? ඔව් ඇත්තටම අර මේකට හම්බෙච්ච මේ USB කේබල් එක පරිගණකයට සම්බන්ධ කරලා මෙන්න මේ arduino.cc කියන සයිට් එකෙන් ගිහිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් පුතේ ප්‍රෝග්‍රෑම් කරන්න. හරිද? ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒක ඇත්තටම තනියම කරන්න යන්න එපා. සාමාන්‍ය ගුරුවරයෙක් එක්ක එකතු වෙලා කරන්න ඕනේ. මොකද මේ මයික්‍රෝබිට් එකයි Arduino මේවා හරියට කරද්දී ඇත්ත වශයෙන්ම අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන එක තැනක් තියෙනවා. හරියට මේකේ පෝට් එක මේ USB පෝට් එක තෝරලා දෙන්න ඕනේ. ඉතින් එහෙම නොවුනොත් සමහරට ඔයාගේ USB පෝට් එක ලැප්ටොප් එකේ පිච්චිලා යන්නත් පුළුවන්. පුංචි අවදානමක් ඒකක් තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට දැන් මෙතන ඔයාලට ඇත්තටම ගුරුවරයෙක්ගේ සහයෝගය ඇතුව තමයි ඔයාලා මේ දේවල් කරන්න ඕනේ. හැබැයි බය වෙන්න එපා. ඔයාලට මේවා නැහැ කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. මැසිවිලි නගන්න ඕනේ නැහැ. ඔයාලට ඒකට හොඳ ආදේශක සයිට් එකක් මම කියලා දෙන්නම් මේ පාඩමේ. දැන් මේක ඇත්තටම පොතේ නැහැ. පොතේ නැති දෙයක් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ. මෙන්න මේකට යන්න tinkercad.com කියන එක. හරිද? tinkercad.com කියන සයිට් එකට ගියාම මෙන්න මේ වගේ environment එකට ඕගොල්ලෝ එන්නේ. ඔයාලට ඇත්තටම මයික්‍රෝබිට් එකත් එතන අත්දැක බලන්න පුළුවන්. මේ Arduino එකක් කරන්න පුළුවන්.
මේ සයිට් එකට ගියායින් පස්සේ පුතේ ඔයාලට පුළුවන් මෙතන sign in කියන එකට ගියාම ඇත්තට මෙතන තියෙන join now කියලා. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම ගියාම ඔයාට account එකක් හදා ගන්න ඕනේ මේ Tinkercad site එකේ. ගිණුමක් හදා ගන්න ඕනේ. ඒකට ඔයාගේ email address එක පාවිච්චි කරලා මේක ගිණුමක් හදා ගන්න පුළුවන්. හරිද? ගිණුමක් හදාගෙන මේ join now කියන එක ක්ලික් කරායින් පස්සේ ඔයාලට පුළුවන් project එකක් නිර්මාණය කරන්න අර ඔයාලා microbit එක site එකට ගියා වගේම තමයි. හරිද? අපි චුට්ටක් ඒ වගේ එකකුත් දැන් කරලා බලමුද? එහෙම වුණොත් මෙන්න තියෙනවා ඒ වගේ site එකක්. දැන් මේ තියෙන්නේ tinkercad.com එකට අපිට යන්න පුළුවන් මෙතනින්. හරිද? එතකොට අපි දැන් අර email account එකෙන් sign in වුණාට පස්සේ පුතේ මෙන්න මේ වගේ dashboard එකකට තමයි අපි එන්නේ. tinkercad.com එකේ dashboard එකට අපි එනවා. එතකොට අපිට මෙන්න මෙතන තියෙනවා මේ 3D design. ඇත්තටම ඔයාලට මේකේ පොඩි තව දේවල් කරන්න පුළුවන්. 3D නිර්මාණත් කරන්න පුළුවන්. 3D designs එහෙම කරත හැකි. ඊළඟට අපි මේකේ කලින් කරපු projects එහෙම තියෙනවනේ ඒවා හොයලා බලන්නත් පුළුවන්. මෙතන තියෙනවා පුතේ circuits කියලා එකක්. හොඳට බලන්න. circuits කියන තැනට ගියයින් පස්සේ හරිද? දැන් මේ තියෙන්නේ මම මෙතෙක් මීට කලින් නිර්මාණය කරපුවා තියෙනවා. අපිට ඒ වගේ දේවල් මෙතන පෙන්නනවා. අපි කලින් නිර්මාණය කරපුවා තියෙනවා නම් හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් create new circuit කියලා ක්ලික් කරන්න. create new circuit කියන එක ක්ලික් කරායින් පස්සේ හරිද? ඔන්න මේ වගේ environment එකක් අපිට එනවා. හරි? මේ පැත්තෙන් අපිට පෙන්නනවා එක එක උපකරණ. දැන් ඔයාලට මෙතනින් මේ components basic ඒවා ටික විතරයි මෙතනින් පෙන්වන්නේ. මේ බලන්න පුතේ microbit කියන එක ක්ලික් කරලා ගත්තොත් මේ බලන්න ඒකට අදාළ කරන හුඟක් ඒවා මෙතන තියෙනවා. දැක්කද? හරි? දැන් basic එක යටතේත් අපිට මේ microbits මේ තියෙන්නේ. ඒක මෙතනින් ඇදලා ගන්න පුළුවන් මෙතනට. හරි? අර ඔයාලා ඉස්සෙල්ලා try කරපු microbit එක මෙතනින් try කරලා බලන්න පුළුවන්. ඒකට කෝඩ් එක දෙන්නත් පුළුවන් ඔයාලට මෙතනින්. දැක්ක නේද මේ? ඒ ක්‍රියාදාමෙම මේ ඒකෙම මේ input ඒවත් මෙතනම තියෙනවා. ඒක නිසා ඔයාලට ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක select කරලා මම මේක delete කරලා දානවා. මෙන්න මෙතනින් පුළුවන් delete කරන්න. හරි. okay කියලා දෙන්න මෙතනින්. හරි. ඔයාලගේ project එක save කරන්න පුළුවන් මෙන්න මෙතන. මෙහෙම ක්ලික් කරාම ඔයාගේ project එක save කරන්න පුළුවන්. අපි නම ලබා දෙමු grade 9 ICT 4.4 sorry 4.5 නේද 4.5 හරි මේක ලබා දීලා එතකොට ඔන්න එයා ඒක රීනේම් කරගත්ත අපේ ප්‍රොජෙක්ට් එක. හරි ඉස්සෙල්ලා මේක කරගන්න. එතකොට ඩෑෂ්බෝඩ් එකේ ඕක හොයාගන්නත් ලේසි ඔයාලට. දැන් අපිට තියෙනවා ක්‍රියාකාරකම 4 කරන්න නේද? අපි බලමු ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙන පුතේ Arduino Uno board එකක් තියෙනවා. අපි මේක ගමු මෙතනින්. හරි මෙතනින් drag and drop කරලා ගන්න. හරි එහෙම ගත්තායින් පස්සේ අපිට කියනවා LED බල්බ් එකක් ගන්න කියලා. හරි මෙන්න මෙතනින් තියෙන LED බල්බ් එකක් අපි මෙතනින් එකක් ගත්තා. අරගෙන මෙතන ඔයාලට ඉතින් මේකේ කැමති වර්ණයක් වෙනස් කරන්න පුළුවන්. මේ මේක ක්ලික් කරාම ඒකේ properties එනවා මෙතනින්. වර්ණය වෙනස් කරන්න පුළුවන් මෙතනින්. හරිද? ඕන එකක් ඔයාලට මේ මෙන්න මෙතනින් වෙනස් කරන්න පුළුවන් වර්ණය. හරි? ඉතින් අපි සාමාන්‍ය පොඩ්ඩක් මේ රෙඩ් වර්ණයෙන් තියාගමුකෝ අපිට පැහැදිලිව පේනවත් එක්කනේ.
දැන් අපිට සිද්ධ වෙනවා ඉස්සලා මේක හයි කරන්න කියලා කියනවා නේද? ඔව් මෙන්න මෙහෙමයි තියෙන LED බල්බ් එකේ ඇනෝඩය කැතෝඩය. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. අපිට පොඩ්ඩක් මවුස් එකේ මේ ස්ක්‍රෝල් වීල් එක හරහා මේක zoom level එක හදා ගන්න පුළුවන්. ඔන්න බලන්න. මම මෙතනින් වයර් එකක් අරගෙන අපිට ඇත්තන පුතේ මේක මෙහෙම එකපාරට කනෙක්ට් කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරි? මෙන්න මෙතනින් ක්ලික් කරන්න. මේ තියෙන්නේ මොකද්ද? ඇනෝඩ්. මේක ධන අග්‍රය. ධන අග්‍රය කිය අපිට සවි කරන්න කියන 13 වෙනි පින් එකට. මෙහෙම ගෙනල්ලා ක්ලික් කරන්න. හරි? එතකොට එයා එහෙම තියෙනවා. මේක ඍණ අග්‍රය. මෙතනින් ක්ලික් කරලා මේ ග්‍රවුන්ඩ් එකට මෙතනට හයි කරන්න. එතකොට හරි. right? ඒ ඔයාලට ඕන මේ වර්ණ අපිට කැමති එකක් වෙනස් කරන්න පුළුවන් මෙතනින්. හරි? සාමාන්‍ය සම්මත වර්ණ අපි ධන මේ පැත්තට හඳුන්වන්නේ රතු, ඍණ පැත්තට කළු. එහෙම නේද? ඊට පස්සේ දැන් ඇත්තටම අපිට මේ LED එකක් මේ මෙහෙම වයර් හරහා කනෙක්ට් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ සයිට් එකේ ස්වභාවය හැටියට අපිට මේක කනෙක්ට් කිරීම සඳහා වයර්ස් අපිට යූස් කරන්න වෙනවා මේ virtually. මේකයි යා. නැත්තම් ඔයාලට ඇත්තටම Arduino kit එකක් තියෙනවා නම් කෙලින්ම මේ pin එකට ඒ LED bulb එක හයි කරත හැකි මෙතනට. දැන් අපිට ගන්න ඕනේ PIR motion sensor එකක් නේද? ඔව් මෙන්න මෙතන තියෙනවා පුතේ PIR motion sensor එක. අපි මම මේක ඇදලා ගන්නවා මෙහෙම. චුට්ටක් zoom level එක අඩු කරනවා. මෙන්න මෙතනින් මෙහෙම තියෙද්දි mouse එකේ left button එක තද කරගත්තොත් ඔයාලට මේවා screen එකේ හරිය මැද center එකට ගත්ත හැකියි. හොඳයි. දැන් මේකේ මෙතනට ගියොත් නම් අපිට මේ පෙන්නනවා signal, ඒ කියන්නේ output එක දෙන එක, මේ තියෙන power, මේ තියෙන ground එක. එහෙම නැත්නම් ඍණ විදුලිය ලබා දෙන තැන. අපිට මේ මෙන්න මේ ඔයාලගේ පොතේ තියෙන ආකාරයට මේක සවි කරන්න කියලා කියනවා. අපි ඉස්සල්ලාම අපිට කියනවා මේකේ ground එක මෙන්න මෙතන ground එකකට සම්බන්ධ කරන්න කියලා. මේ power connect ලබා දිය යුතු සඳහා මම මෙහෙම ක්ලික් කරනවා. අපිට චුට්ටක් මේක ලස්සනට බලා ගන්න මෙන්න මෙතන ඩබල් ක්ලික් කරලා මේ ඕනම වයර් එක පුතේ ඩබල් ක්ලික් කරාම මෙන්න මෙතන මේ බෙන්ඩ් කරන අපිට මෙහෙම ඇදලා ගන්න පුළුවන් ලස්සනට. එතකොට සර්කිට් එක ටිකක් හොඳ පිළිවෙලට පේනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් අපිට තියෙනවා power ලබා දෙන්න නේද? එතකොට voltage එක 5 සාමාන්‍ය අපි රතු වර්ණය තමයි ඒකට යොදාගන්නේ. ඒ වයර් එක ඒකත් හරි. ඊළඟට අපිට කියනවා මේකේ මොකක්ද output එක. ඒ කියන්නේ මේ output එක සම්බන්ධ කරන්න කියලා මේකේ 8 වෙනි පින් එකට ඩිජිටල් වල මෙන්න මෙතනට. හරි. right. ඔන්න ඒකත් හරි. දැන් සර්කිට් එක සම්පූර්ණ කළාට අපිට මේකේ කෝඩ් එක ලියන්න එපා නේද? කෝඩ් එක ලියන්න මොකද්ද කරන්නේ? කෝඩ් එක ලියීම සඳහා අපිට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. මෙතන තියෙන කෝඩ් කියන එක මේක ක්ලික් කරන්න අපිට මෙතනින් තෝරගන්න ඕනේ ටෙක්ස්ට් කියන එක අපි පාවිච්චි කරමු continue. හරි ටෙක්ස්ට් එක තෝරගන්න. අපිට මෙන්න මේකේ මේ තියෙන ආකාරයට අපි ඔයාලගේ මේ වැඩ පොතේ දීලා තියෙනවා මොකද කරන්න ඕනේ කියන එක. අපි ඉස්සෙල්ලා මේකේ මේ සර්කිට් බෝඩ් එකේ ඉන්පුට් වෙන ඒවායි අවුට්පුට් වෙන ඒවායි මොනවද කියලා අපි ලබා දෙන්න ඕනේ. මේ තියෙන ඉන්පුට් 8 වෙනි පින් එක මේකේ ඉන්පුට් එකක් විදිහට භාවිතා කරන්න කියලා මේ කියන්නේ. හරිද?
ඊළඟට මේ 13 වෙනි පින් එක අවුට්පුට් එකක් ලබා දෙන්න තමයි භාවිතා කරන්න කියලා කියන්නේ. ඒක තමයි මේ මෙතනින් අදහස් කළේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා නොකඩවා සිද්ධ වෙන්න දෙන්න කියන එක. අපිට මෙතනදී අපි මෙන්න මේ විදිහට මේක දෙමු. මේකෙත් අපි අර variable එකක් declare කරන val කියලා value කියන එක digital read මේ 8 වෙනි පින් එකෙන් ලබා දෙන input එක ඒ value එක val කියන variable එකට ගබඩා කරගන්න කියලායි කියන්නේ. ඊට පස්සේ if condition එක අරගෙන val සමානයි නම් අගය 1 වුණොත් digital write ඒ කියන්නේ මේ පින් එකේ output එක ලබා දීම සඳහා දෙන්න කියන එකයි. ඒ කියන්නේ අර නිකන් print කියන වගේ command එකක් තමයි පුතේ මේ මේකෙන් දෙන්නේ. හරි. ඒකේ තේරුම මෙන්න මේ 13 වෙනි පින් එකෙන් positive voltage එකක්. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා අපි පරිගණකවල ක්‍රියා කරන්නේ 1.0යි ආකාරයෙන්නේ. එතකොට 1 කියලා කියන්නේ වෝල්ට් 5ක විතර කරන්ට් එකක් ගමන් කරන අවස්ථාව. එතකොට මේ ගමන් කරන අවස්ථාව high හැටියටත් ගමන් නොකරන අවස්ථාව low හැටියටත් තමයි අපි මේ Arduino වල programming කරන්නේ. හරිද? value එක 1ට සමාන නොවේ නම් else නම් අපිට කියන්න තියෙන්නේ මොකද්ද? digital write low කියලා. ඒ කියන්නේ මේ 13 වෙනි පින් එකෙන් මේ කිසිම output එකක් ලබා දෙන්න එපා කියලා. හරිද? අපි දැන් මෙහෙම තියලා අපි පොඩ්ඩක් මේක කෝඩ් කියන එක ඕෆ් කරලා අපි බලමු රන් කරලා මොකද වෙන්නේ කියලා. වැරද්දක් තියෙනවා නම් අපිට අතනින් පෙන්නනවා. දැන් ඔන්න මේක ක්ලික් සිලෙක්ට් වුණා. දැන් හරිද? මෙතනින් සිලෙක්ට් වුණා. දැන් මේ තියෙන PIR sensor එක මම චුට්ටක් මෙන්න මෙතන මේ බලන්න ක්ලික් කරාම මෙන්න පුතේ මේ තියෙන යම්කිසි වස්තුවක්. මේ වස්තුව මොකක්ද කියන්නේ? ක්‍රමානුකූලව ලං වෙනවා නම් මේ බලන්න මෙතන මේ ඒරියා එකේ සෙලවීමකට ලක් වෙනවා නම් තමයි මේක ඔන් වෙන්නේ. පේනව නේද? දැන් අපිට මේකේ සිමුලේෂන් එක චෙක් කරන්න පුළුවන් මෙයාගේ මේ සංවේදනයේ තියෙන ඒරියා එක ඇතුලේ යම්කිසි සෙලවීමක් වුණා නම් තමයි අපිට මෙතනදී මේක ඔන් කරලා පෙන්වන්නේ. හරිද? දැන් මෙන්න මේ ඒරියා එකේදී කිසිම දෙයක් චලනය වුණාට දැනෙන්නේ නැහැ. මෙන්න මේ ඒරියා එක ඇතුලේ චලනය වීමක් වෙනකොට දැක්ක නේද ලයිට් එක ඔන් වෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මේක බල්බ් එක වෙනුවට අපිට ඕන නම් බසර් එකක් සම්බන්ධ කරලා බලන්න පුළුවන් මේක දැල් වෙන මේ නාද වෙනවද නැද්ද කියලා. ඒවයි ගොඩක් දේවල් මේක කරන්න පුළුවන් මේ Tinkercad site එකේ. හරි? tinkercad.com එකේ. right. ඔන්න ඒක හරි කියමුකෝ. හරි අපිට ඕන මේක stop simulation කරා. ඒක හරි. අපි ඊට පස්සේ අපි ඊළඟට තියෙන ක්‍රියාකාරකම බලමු. ultrasonic එක. අපි ආපහු මෙන්න මේ Tinkercad කියන මේක ක්ලික් කරාම home page එකට යනවා. මම create new circuit කියන එක ක්ලික් කරලා මේ circuits යටතේ මම ඔන්න ආපහු Arduino board එකක් ගන්නවා. මම මේක නම් කරනවා මෙතන grade 9 ICT 4.6 කියලා. දැන් අපිට ඕනේ මේකට ultra
සොනික් එකක් ගන්න. දැන් මෙතන අපිට තියෙනවා මේ අල්ට්‍රාසොනික් ඩිස්ටන්ස් ඩිටෙක්ට් සෙන්සර් එකක් තියෙනවා. මෙතන චුට්ටක් බලන්න පුතේ. මෙතන අග්‍ර 3යි තියෙන්නේ මේකේ. හරි මේක අග්‍ර 3ක් තියෙන එකක්. ඒක නිසා අපි මේක ඉවත් කරලා අපි මෙන්න මෙතනින් බලන්න පුතේ මේ බේසික් කම්පොනන්ට්ස් යටතේ පෙන්නන්නේ. අපි all කියලා බලමු මෙතනින්. all කියන එක යටතේ මේක සිලෙක්ට් කරාම ඔන්න අපිට එතනින් පහළට යද්දි මේ තියෙන අල්ට්‍රාසොනික් ඩිස්ටන්ස් සෙන්සර් එක අපිට මෙතනින් බලන්න පුළුවන්. මේ බලන්න තව එකක් අපිට තියෙනවා. ඒකේ තමයි මේ අපි ක්‍රියාකාරකමට අදාළ වෙන එක තියෙන්නේ. ඒකේ අග්‍ර 4ක් තියෙනවා. දැන් මොකද මේකේ කරන්න තියෙන්නේ? ඔව්. මේකේ අපිට තියෙන විදිහට ඉස්සෙල්ලාම අපි මේකෙත් වයර්ස් කනෙක්ට් කරගන්න ඕනේ. මේකටත් LED එකක් අවශ්‍ය වෙනවා නේද? බේසික්ස් යටතේ මම ඔන්න LED එකක් ආයෙ ගත්තා. එයාව අර විදිහට සුපුරුදු පරිදි 13 වෙනි එකට මම කනෙක්ට් කරනවා. ක්ලික් කරලා මේකත් කැතෝඩේ මම මෙතන ග්‍රවුන්ඩ් එකට හයි කරනවා. ඒකේ වර්ණ අපි වෙනස් කරගන්න එක හොඳයි. දැන් ඊළඟට අපි මේ වගේත් වර්ණ සම්බන්ධ කරන්න ඕනේ. දැන් මේකේ තමයි පවර් ලබා දීම කරන්නේ. අපි ඒ සඳහා මෙතන වෝල්ට් 5ට එයාව කනෙක්ට් කරා. පේනව නේද? මෙතනින් අපි ඩබල් ක්ලික් කරලා පොඩ්ඩක් මේක පහළට ගමු. එතකොට බැලන්ස් එක තියෙනවා හරියටම. හරි. ඊළඟට ග්‍රවුන්ඩ් එක. ඒක අපි කළු පාටින් වර්ණ ගන්නනවා. ඊළඟට අපිට තියෙනවා ඉතුරු වෙලා ට්‍රිගර් එකයි එකෝ එකයි. ඒ කියන්නේ මොකද්ද? ට්‍රිගර් එක සහ එකෝ එක කියලා කියන්නේ යම් කිසි චලනයක් වෙනවා නම් මේ ඉන්පුට් එක ලබා ගැනීම සඳහා තමයි අපි මේක භාවිතා වෙන්නේ. ට්‍රිගර් එක අපිට සම්බන්ධ කරන්න කියනවා ඩිජිටල් එකේ දෙවෙනි පින් එකට මෙන්න මෙතනට නේද? ඒක අපි නිල් පාටින් වර්ණ ගන්නමු. ඊට පස්සේ එකෝ එක ලබා ගැනීම සඳහා අපිට 4 වෙනි එකට සම්බන්ධ කරන්න කියලා කියනවා මෙයාව නේද? right. එයාව අපි කොළ පාටින් පාට කරගත්තා. ඔන්න මම එයාවත් සම්බන්ධ කරගත්තා මේ විදිහට. හරි නේද? හරි. ඔන්න දැන් ඔක්කොම අග්‍ර නිසි පරිදි අපි සම්බන්ධ කරගත්තා. right. දැන් අපි මේකටත් අදාළ කරන කෝඩ් එක ලියාගත්තා නම් ටෙක්ස්ට් කියන එක කන්ටිනියු කරලා ගන්න ඕනේ. මේකේ තියෙන්නේ මෙහෙමයි.
ඒ කියන්නේ මේ 4 කියන පින් එක ඉන්පුට් එකක් හැටියට 2 සහ 13 කියන පින්ස් අවුට්පුට් හැටියටත් යොදා ගන්න කියන එක තමයි මේ කියන්නේ. මේකෙන් කරන්නේ මේ ඩියුරේෂන් සහ ඩිස්ටන්ස් කියලා අපි වේරියබල් දෙකක් භාවිතා කරන ලොන් කියන ඩේටා ටයිප් එකට භාවිතා කරලා ඒ කියන්නේ විශාල දශම සංඛ්‍යා ගණනාවක් ගබඩා කරගන්න පුළුවන් වෙන විදිහට අපි මේකේ භාවිතා කරනවා ඒ කියන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේකෙන් ඉන්පුට් එකක් සොරි අවුට්පුට් එකක් ලබා දෙන්න කියන එක තමයි මේ කියන්නේ මේකෙන් ධාරා ගමන් කරන්න කියන එක. මිලි තප්පර 100ක් ඩිලේ කරන්න කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ධාරාවක් ගමන් නොකර තියන්න කියලා කියනවා. ඊට පස්සේ ඩියුරේෂන් එකේ අගය කාල සීමාවේ අගය මෙන්න මේකට ගන්න කියලා කියන්නේ. ඩිස්ටන්ස් එකේ අගය දුර ප්‍රමාණය අගය සමාන කරගන්න කියලා කියනවා. මෙහෙම දීලා තියෙනවා. හරි. අපි බලමු රන් කරලා. අපි මේක ක්ලික් කරොත් මෙන්න තියෙනවා යම්කිසි වස්තුවක් අපි ළඟට ආවහම තමයි ඔන්න යාගේ බල්බ් එක ඔන් වෙන්නේ. ඔන් වෙලා ඔෆ් වෙනවා. දැක්ක නේද? හරි. මේ අර අපි ලබා දුන්න සූත්‍රයට අනුව ගණනය කිරීමක් කරලා ඒකේ අගේ 10 හෝ ඊට වඩා අඩු අගයක් වෙනකොට ඒ කියන්නේ කාල සීමාවත් එක්ක මෙන්න මේ සූත්‍රයට අනුව ලැබෙන උත්තරය 10ට වඩා 10 හෝ ඊට වඩා අඩු අගයක් වෙනකොට තමයි මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මේක ක්ලික් කරාම තප්පර 10ක් ඇතුළත ඒ කාල සීමාව ඇතුළත යම්කිසි චලනයක් වෙනවා නම් තමයි බල්බ් එක ඔන් වෙන්නේ. ඔන්නෝකයි ඕකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. හරි. හොඳයි. එහෙමනම් මේක ඇත්තරම තියෙන්නේ මේ
බාධකයයි සංවේදකයයි අතර දුර ප්‍රමාණය සෙන්ටිමීටර වලින් ලබා ගැනීමක් තමයි මෙතන මේ සිද්ධ වෙන්නේ. බාධකයයි සංවේදකයයි අතර. ඒ කියන්නේ දැන් මෙන්න මේක අපි රන් කළොත් නැවත මේ තියෙන බාධකය මේ සංවේදකය මේ අතර දුර සෙන්ටිමීටර් වලින් 10කට වඩා අඩු වුණොත් 10 හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් ආව ගමන් තමයි බලන්න මෙතන සෙන්ටිමීටර් 8.4යි එන්න අඩුවේගෙන එනකොට ඔන්න බලන්න 9.5 කියන්නේ 10ට වඩා අඩු ගාණක් ආව ගමන් තමයි මෙයා ඇක්ටිව් වෙන්නේ. තේරෙනව නේද? මේ බල්බ් එක දැල් වෙන්නේ මේ වගේ අවස්ථාවකදී. එක්කනේ. හරිද? හොඳයි. එහෙමනම් ඉතින් පුතේ අපිට નિયમિત මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයාලා ගොඩක් අලුත් දෙයක් ඉගෙන ගත්තා. එකම දේ ඔයගොල්ලන්ට මේ වගේ කිට්ස් ලබා ගැනීමට අන්තර්ජාලය හරහා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මිලදී ගැනීම කරත හැකි. එහෙම නැති වුණත් ඔයාලට මේ tinkercad.com කියන මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලගේ ගිණුමක් නිර්මාණය කරගත්තන් පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා ඔයාලට මෙතන ඉඳන්ම මයික්‍රෝබිට් එකයි ආඩුයිනෝ කියන එකයි මේ දෙකේම තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙතනදී try කරලා බලන්න පුළුවන්. මේකේම output එක බලන්න පුළුවන්. හරිද? ඒක නිසා උත්සාහ කරලා බලන්න මේ sites වලට පිවිසලා ඔයාලගේ මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරලා බලන්න. හොඳේ. එහෙනම් පුතේ අපි අදට අපේ පාඩම අවසන් කරනවා. අයබෝවන්.